නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ අකුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් සෑම සියලු දෙනාම අද දවසේදී සූදානම් වෙන්නේ මහා කරුණාව ලොවට කියාපෑ මහා කාරුණික වූ තුන් ලොවක් නිවන් තොටිල්ලේ සනසාලමින් පහන් සිලක් නිවි යන්නාසේ පිරිනිවනට වඩිනා ලද සුගත තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහණෙන්මන් සුවඳ විහිදෙනා සම්බුදු මුවගින් වදාළ අනන්ත ණය සමන්නාගත වූ සමන්ත ප ဋ ාණ ධර්මය ශ්‍රවණය කරන්න නේද? පින්වත්නි, අද අපි කල්පනා කළා මේ පින්නතුන්ලට ලස්සන කතාවක් කියලා දෙන්න. අද අපි කල්පනා කළා මේ සෑම සියලු දෙනාටම ලස්සන කතාවක් කියලා දෙන්න. පින්වත්නි, මීට බොහෝ කාලයකට පෙර අතීතයේ ඔන්න යාළුවෝ 5 දෙනෙක් ජීවත් වුණා. යාළුවෝ කී දෙනෙක් ජීවත් වුණාද? යාළුවෝ 5 දෙනෙක් ජීවත් වුණා. ඉතින් මේ යාළුවෝ 5 දෙනා පුංචි කාලේ මොකද කළේ? තමන් ඉන්න ප්‍රදේශයේ අත්හැරලා දාලා එක්තරා දුර බැහැර ප්‍රදේශයකට ගිහිල්ලා ඔන්න ජීවත් වෙන්න තීරණය කළා. ඉතින් මේගොල්ලෝ ගොවිතැන්පත් කරලා තමයි දැන් ජීවත් වෙන්නේ. ඉතින් කාලයක් යනකොට මේ 5 දෙනාට හොඳට දියුණු වෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ගේ දොර ඉඩකඩම් ආදී අරගෙන බොහොම සැපසේ බොහොම සතුටින් මේගොල්ලෝ තරුණ කාලයටපත් වෙනකොට ජීවත් වෙනවා. ඒ කියන්නේ දැන් මේගොල්ලොන්ට වෙන වෙනම ඉඩකඩම් තියෙනවා, වතු කුඹුර තියෙනවා, වෙන වෙනම ගෙවල් තියෙනවා. ඉතින් මේ 5 දෙනා මොකද කරන්නේ? බොහොම සතුටින් දැන් ජීවත් වෙනවා. ඉතින් ඔන්න ඔය කාලේ මෙන්න මෙතනට 6 වෙනි පුජ්‍යලයකුත් එනවා. මේ යාළුවෝ 5 දෙනා හතරට ඔන්න 6 වෙනි පුජ්‍යලයකුත් එනවා. එතන මේ යාළුවෝ 5 දෙනා ජීවත් වුණේ වනාන්තර ප්‍රදේශයක. ඉතින් මේ 6 වෙනි පුජ්‍යලය ඇවිල්ලා මේ යාළුවෝ 5 දෙනාට කියනවා, පින්වත්නි, මම ආන්න අසවල් ප්‍රදේශයේ ඉඳලා මේ එන්නේ. මම දැක්කා ආන්න අසවල් ප්‍රදේශයේ විශාල ගින්නක් ඇවිලෙනවා. ආන්න අසවල් ප්‍රදේශයේ විශාල ගින්නක් ඇවිලෙනවා. ඉතින් ඔබ ඔබේ ජීවිතයට ආදරේ නම් මේ ප්‍රදේශය අතහැරලා දාලා වහාම පිටත් වෙන්න කියලා කිව්වා. එතකොට පිටත් වෙන්න කියලා යන්න අවශ්‍ය මාර්ගයක් කිව්වා. ඒ තමයි මෙන්න මේ මාර්ගයෙන් ගියොත් මෙන්න මේ වගේ ගම්මාන හමු වේවි. මේ ගම්මාන පසු කරගෙන ගියොත් විශාල සාගරයක් හමු වේවි. ආන්නේ සාගරය තරණය කළොත් නම් ආන්නේ සාගරය තරණය කරනකොට ලොකු දූපතක් හම්බ වෙනවා. මෙන්න මේ දූපතට ගොඩ වුණොත් නම් තමන්ගේ ජීවිත රැක ගන්න පුළුවන් කියලා ආන්නන සත්පුරුෂයා අවවාද කරලා එතනින් ඔන්න පිටත් වෙලා ගියා. එතකොට මෙතනද යාළුවෝ 5 දෙනෙක් ඉන්නේ. ඉතින් එක යාළුවෙක් නම් මේකට කැමති උනේ නැහැ. එයා කියනවා, අපි කොච්චර මහන්සියෙන්ද මේ දේවල් හදාගත්තේ. අපි කොහොමද මේ ගේ දොර ඉඩ කඩන් දාලා යන්නේ? මම නම් මැරුණත් මේ දේවල් අතහැරලා යන්නේ නැහැ කියලා. එයා මේ ප්‍රදේශය අතහැරලා යන්න කැමති උනේ නැහැ. ඉතින් එයා හිතුවා ඔය කිව්වට ඔය ගින්දරට පුළුවන් ද අපට විපතක් කරන්න කියලාත් එයා හිතුවා. ඉතින් හිතලා මේ ගේ දොර ඉඩ කඩන් අතහැරලා දාන්නේ නැතුව මේ ප්‍රදේශයේම ජීවත් වෙන්න කල්පනා කළා. අනිත් යාළුවෝ 4 දෙනා කොච්චර උත්සාහ කරා මේ 4 දෙනාට නම් බැරි වුණාරයව කැමති කරගන්න. ඉතින් මේගොල්ලෝ අකමැත්තෙන් වුණත් මොකද කළේ? මේ ප්‍රදේශ අතහැරලා දාලා යන්න ඕන තීරණය කළා. කොහොම ඉදිරියට යනකොට ඔන්න අර සත්පුරුෂයා කියපු විදිහට
ඉස්සරහා ගම්මානයක් හම්බ වෙනවානේ. මේ ගම්මානයේ අර තමන් කලින් හිටපු තැන වගේ නෙමෙයි. බොහොම ලස්සනයි. ලස්සන ස්ත්‍රීන් ඉන්නවා, ලස්සන පුරුෂයන් ඉන්නවා, නැටුම් ගැයුම් මේ හැම දෙයක්ම තියෙනවා. කෑම බීම හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් මෙතනට ගියාට පස්සේ මෙතන දැන් 4 දෙනා ඉන්නේ. 4 දෙනාගේ එක්කෙනෙක්ගේ හිත මෙන්න මේ ගම්මානයට බැඳුණා. ඉතින් මෙයා කල්පනා කළා මෙතන නම් කියාපු තැන මෙතන මම ජීවත් වෙනවා කියලා මොකද කළේ? අර යාළුවෝ තුන්දෙනා කොච්චර උත්සාහ කරත් මෙයාව නම් එතනින් හොල්ලන්නවත් බැරි වුණා. ඉතින් මෙයා කල්පනා කළා මෙතන ජීවත් වෙන්න. ඉතින් ඊළඟට අනිත් යාළුවෝ තුන්දෙනා ඔහොම ඉදිරියට යනකොට ඔන්න තවත් ගම්මානයක් හම්බුණා. හැබැයි මේ ගම්මානේ කලින් ගම්මානේ වගේ නෙමෙයි. නැටුම් ගැයුම් කිසිවක් නැහැ. ලස්සන කාන්තාවන් එහෙමත් නැහැ. ආහාර පාන ආදියත් එහෙම දකින්න නැහැ. හැබැයි මේ ප්‍රදේශයේ පුජ්‍යලයන් වෙන වෙනම තනි තනියම භාවනා යෝගී වැඩ ඉන්නවා. එතකොට මෙතන හිටපු අර තුන්දෙනාගෙන් එක්කෙනෙකුගේ සිත මෙන්න මේ ප්‍රදේශයට යොමු වුණා. මෙයා කල්පනා කළා මෙතන නම් මිනිසුන්ගේ වෙන් වෙච්ච තැනක්. බණ භාවනා වඩා ගන්න සුදුසු තැනක් කියලා මෙයා මොකද කළේ? මෙතන නතර වෙන්න තීරණය කළා. අනිත් යාළුවෝ දෙන්න කොච්චර උත්සාහ කරත් මේ යාළුවෝ දෙන්නට බැරි වුණා අරයව කැමති කරවගන්න. ඊට පස්සේ මේ දෙන්න අකමැත්තෙන් නමුත් මොකද කරන්නේ? මේ තමන්ගේ මිත්‍රයව අතහැරලා දාලා මෙතනින් පිටත් වෙලා යනවා. ඔහොම ඉදිරියට යනකොට මොකද වුනේ? ඔන්න තවත් ගම්මානයක් හම්බුණා. හැබැයි මේ ගම්මානේ අර කලින් වගේ නැටුම් ගැයුමුකුත් නැහැ. ඊට අමතරව අර භාවනා කරන යෝගාවචරයන් දකින්න ලැබෙන්නේ නැහැ. මෙතන නිකන් මේ කිසි කෙනෙක් නැහැ වගේ. හුදකලාවට ගියපු තැනක් වගේ තමයි පේන්නේ. නමුත් බොහොම නිස්කලංක තැනක්. ඉතින් මේ යාළුවෝ දෙන්නගේ එක්කෙනෙක් කල්පනා කළා මම මෙතන නතර වෙනවා කියලා. ඉතින් යාට සමහරක් විට හිතෙන්නේ නැති අර ගින්නට නම් ඉතින් අපිට විපතක් කරන්න බැරිය කියලා. මෙච්චර මෙහෙට ඇවිල්ලා අපට කොහොමනම් විපතක් කරයිද කියලා යාට අදහසකුත් එන්නේ නැතිනේ. ඉතින් මෙයා මොකද කළේ මෙතන නතර වුණා. ඉතින් දැන් අර තනි යාළුවා කොච්චර උත්සාහ කරත් මෙයාව කැමති කරගන්න බැරි වුණා. ඒතර අර අන්තිමට ඉතුරු වෙච්ච යාළුවා කල්පනා කරනවා දැන් අර සත්පුරුෂයා කියපු මාර්ගයේ තමයි අපි මේ ආවේ. ඉතින් ඔහු කියපු සියලු ගම්මානම ඔහු පහු කරා. එහෙනම් මෙතනත් නෙමෙයි මේ ගින්නෙන් ආරක්ෂා විය යුතු තැන. එහෙනම් මම තව ඉස්සරහට යනවා කියලා මේ කියපු මාර්ගයේ දිගේ ඉස්සරහට යනකොට මොකද වුනේ? අන්න වෙරළ තීරයක් දකින්න ලැබුණා. එතකොට සාගරයකුත් සම්මුඛ වුණානේ. මෙයා මොකද කළේ? මේ සාගරයට ඈතින් පේන විශාල දූපතක්. දූපතක් කියවට විශාල කන්දක්. ඉතින් මෙයා මොකද කළේ? මේ සාගරයට පැනලා තමන්ගේ මහා වීරයෙන් යුතුව මේ සාගරයට පැනලා කොහොම හරි අමාරුවෙන් පීනගෙන ගිහිල්ලා මේ සාගරේ තරණය කරලා අර විශාල කන්දට මේ දූපතට නැග්ගා. නැගලා මේ කඳු මුදුනේ හිටගෙන ඉන්නකොට මෙයාට ඈතින් පේනවා අර තමන් ඉස්සල්ලාම ජීවත් වෙච්ච ගම්මානේ සම්පූර්ණයෙන්ම ගින්නට යට වෙලා. ඉතින් වැඩි වෙලාවක් ගියේ නැහැ මේ ගින්න සම්පූර්ණයෙන්ම ඊගවට අර තමන් පහු කරගෙන ආපු අර නැටුම් ගැයුම් තියෙන ගම්මානයත් සම්පූර්ණයෙන්ම ගිනිබත් කරලා. ඊළඟට අර භාවනා යෝගිය වැඩ හිටි ගම්මානය සම්පූර්ණ විනාශයටපත් කළා. ඊට පස්සේ අවසානයේ තමන් නතර වෙච්ච ගම්මානයත් විනාශ කළා. මේ වෙරළ තීරයේ ගාවට මේ ගින්න පැතිරුණා. ඉතින් මෙයා කල්පනා කළා අනේ මගේ යාළුවෝ අර සත්පුරුෂයා කියපු වචන අහපු නැති නිසා නේද මෙතරම් විපතකටපත් උනේ. මම නම් මේ සත්පුරුෂයා කියපු වචන අහලා මම මගේ ජීවිතේ බේරගත්තා කියලා ඔහුට තමන් ගැන සතුටක් ඇති වුණා. පින්වත්නි මම මේ පුංචි උපමා කතාවක් කිව්වේ මේ පින්නතුල්ලට යමක් තේරුම් ගන්න. එතන මේ උපමා කතාව අපි විස්තර කරගෙන බලමු. එතන අපි මේ උපමා කතාව කිව්වේ යම්කිසි ගාථාවක් පදනම් කරගෙන. ඉස්සෙල්ලා මේ උපමා කතාවේ අර්ථ විග්‍රහ කරලා පස්සේ අපි මේ ගාථාවත් කෙටියෙන් සාකච්ඡා කරමුනේ. ඒතර අපි ඒක ලියලම සාකච්ඡා කරොත් මම හිතන හොඳයි කියලා. හොඳයි. ඉස්සෙල්ලාම අපි කතා කළා යාළුවෝ 5 දෙනෙක් ගැනනේ. ඊට පස්සේ එතනට එන 6 වෙනි පුරුෂයෙක්නේ. ඊට පස්සේ මේ යාළුවෝ 5 දෙනා එක්තරා ගම්මානයක් පසු කරනවානේ. ඊට පස්සේ එතන එක යාළුවෙක් නතර වෙනවානේ.
මෙතනත් එක යාළුවෙක් පළවෙනි ගම්මානෙත් එක යාළුවෙක් නතර වෙනවා දෙවෙනි ගම්මානෙත් එක යාළුවෙක් නතර වෙනවා. ඊට පස්සේ තවත් ගම්මානයක් දකින්න ලැබුණා. එතන භාවනා යෝගීන් ඉන්න තැන. එතනත් එක යාළුවෙක් නතර වුණානේ. එතන තව ගම්මානයක් දකින්න ලැබුණා. එතනත් එක යාළුවෙක් නතර වුණානේ. එතකොට දැන් යාළුවෝ 4 දෙනෙක් නතර වෙලා ඉතුරු වුණේ එක්කෙනා. එතකොට එයා තමයි දූපතට ගොඩ වුණේ අන්න එයා තමයි. පැහැදිලිනේ? එහෙනම් අපි බලමු මොකද්ද මේ පස් දෙනෙක් යාළුවෝ පස් දෙනා කියලා කියන්නේ කාටද? මේ උපමාවේ හැටියට පින්නත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන සත්වයන්ටයි මේ යාළුවෝ පස් දෙනායි කියලා කියන්නේ. එතන මේ ගින්න කියලා කිව්වේ මොකද්ද? සතර අපායට කියන නම. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සයන් තමන්ගේ මුළු ජීවිතේම ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම තමන්ගේ මුළු ජීවිතේම තරුණ වයස දක්වත් මරණය දක්වත් බොහෝ කෙනා කැප කරන්නේ තමන්ගේ මේ ගේ දොර ඉඩකඩම් යාන වාහන මෙන්න මේ දේවල් වෙනුවෙන් නොවේද? තමන්ගේ මේ එදිනෙදා ජීවිතේ යහපත් කරගන්න නොවේද? බොහෝ දෙනා උත්සාහ කරන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න අර මහා ගින්නක් එනවා කියලා කිව්වා. මේ එක පුජ්‍යලයක් නම් කැමති උනේ නැහැ තමන්ගේ ගේ දොර ඉඩකඩම් අතහැරලා දාන්න. එයා හිතුවා මේ ගින්නෙන් නම් අපිට විනාශයක් කරන්න බැරිය කියලානේ. නමුත් බලන්න බොහෝ දෙනෙක් තමන්ගේ මුළු ජීවිත කාලයම මේ ගේ දොර ඉඩකඩම් යාන වාහන රැකී ආරක්ෂා වෙනුවෙන් කැප කරලා තමන් මරණයටපත් වෙලා සතර අපායට වැටෙන්නේ නැද්ද කියලා. දැන් ඔබ කල්පනා කරන්න මේ සසර ස්වභාවයනේ. දැන් වර්තමානයේ ගත්තොත් මිනිසුන්ට බොහෝ විපත් වලට මිනිස්සු මුහුණ පානවානේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් සමහර රටවල් අතර යුද්ධ ඇති වෙනවා. රුසියාව යුක්‍රේනය අතර යුද්ධ ඇති වෙනවානේ. ඒ වෙනත් රටවල ඇතිවන යුද්ධේ සමස්ත ලෝකයටම බලපානවා. ඊට පස්සේ සමහර රටවල් ඒ නිසි පාලනයක් නැති නිසා බොහෝ මිනිස්සු දුක් විඳිනවා. දැන් ලංකාව ගත්තොත් මිනිසුන්ට හරියට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැනේ. මිනිසුන්ට අවශ්‍ය යටිතල පහසුකම් නැහැ. ඉතින් අන්න ඒ නිසා මිනිස්සු මොකද කරන්නේ? බොහෝ උද්ඝෝෂණ කරනවානේ. ඉතින් අපිට පේනවා එහෙනම් අපි මේ හිතනා වගේ නෙමෙයි. ඒ කියන්නේ අපි හිතන ලෝකයයි සැබෑ ලෝකයයි කියන්නේ දෙකක් නෙමෙයිද පින්නත්? මොන වෙලාවෙ අපිට මරණයකටපත් වෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. දැන් සමහර මිනිස්සු ඉන්නවා කොයි වෙලාවෙ දැන් ඔය යුක්‍රේනය වගේ රටවල මිනිස්සු මරබිය ජීවත් වෙනවා. කොයි වෙලාවෙ බෝම්බයක් ඔලුවට පාත් වේද කියලා මේ මිනිස්සු මරණ බයපත් වෙනවා. ඊට පස්සේ මේ බුරුම රට එහෙම දැන් අපි දන්නවා ඉතින් මේ රටේ මිනිස්සුත් එහෙම තමයි. බොහෝ බියෙන් තමයි ජීවත් වෙන්නේ. කොයි වෙලාවෙ මරණයටපත් වේද කියලා කියන්න බෑ. ඒතකොට ලංකාවේ මිනිස්සුන්ට එදිනෙදා ජීවත් වෙන්නේ කොහොමද කියලා බොහෝ දුකටපත් වෙලා ඉන්නවානේ. එහෙනම් අපිට පේනවා මේ සෑම දෙයකටම ඒ කියන්නේ වර්තමානයේ යම් හේතු බලපානවා මම නෑ කියන්නේ නෑ. නමුත් ප්‍රධාන හේතුව තමයි මේ සසර ගමනක් නිසා නොවේද අපි මෙවැනි දුක්කටපත් වෙන්නේ. ඔබට කී පාරක් නම් හිතුණද පින්නත් මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙනකොට අපි මේ සංසාරේ යන නිසා නේද අපට මේ ප්‍රශ්න තියෙන්නේ කියන්නේ. එහෙනම් අපි මේ ගෝර සසරේ නිදහස් වෙන්න ඕනේ කියලා හිතුනේ කීයෙන් කී දෙනාටදනේ? ඒ කියන්නේ මම මේ වර්තමානයේ తాවකාලිකව උත්තර හොයන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අපි తాවකාලිකව මේ ප්‍රශ්න වලට නිවැරදිව මුහුණ දෙන්නත් ඕනේ. නමුත් ඒ එක්කම අපි අදහසක් ඇති කරගන්න ඕනේ. අපි කොහොමද භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට මේ ගෝර සසරේ නිදහස් වෙන්නේ කියලානේ. එතකොට අර මිනිස්සයෝ පස් දෙනා යාළුවෝ පස් දෙනා වගේ තමයි මනුස්ස භූමියේ ජීවත් වෙන සත්වයෝනේ. මෙතනට ආපු සත්පුරුෂයා වගේ තමයි. සියල්ලෙන් සියල්ල දන්නා වූ, සියල්ලෙන් සියල්ල දක්නා වූ, ලෝක සත්වයන් සතර අපායන් නිදහස් කරවන්නා වූ, ලෝකනාත වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක් තමයි මේ සත්පුරුෂයා කියලා කියන්නේ. එතකොට මේ ලෝකනාථයන් වහන්සේ කියපු මාර්ගය වගේ තමයි. ඒ සත්පුරුෂයා කියපු මාර්ගය වගේ තමයි මේ ලෝකනාථයන් වහන්සේ වදාරන සීසත් ධර්මය. එහෙම නැත්නම් අපිට තව විදිහකට හිතන්න පුළුවන්. ඒ කොහොමද? ඒ තමයි ඒ සත්පුරුෂයා වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙන ඒ භික්ෂුන් වහන්සේලානේ. එතකොට ඒ සත්පුරුෂයා කියපු වචන වගේ තමයි ඒ භික්ෂුන් වහන්සේලා විසින් ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ වදාළ සීසත් ධර්මයේ දේශනා කිරීම. එතන බලන්න වර්තමානයේදී මිනිස්සු කොච්චරනම් පව් කරගන්නවදනේ. ඔය මේ සුවල්ප භික්ෂුන් වහන්සේලාගේ නැත්නම්
ඒ ශ්‍රමණ ඒ කියන්නේ ශ්‍රමණ කියලා කියන්නේ ශ්‍රමණ ප්‍රතිරූපක කියලා කියන්න පුළුවන් අපිට නේද? ඉතින් අන්න ඒ වගේ සමහර ස්වාමින් වහන්සේලාගේ වැරදි නිසා සමස්ත සංඝ රත්නයට මිනිස්සු කොච්චරනම් නිନ୍ଦා අපහාස කරලා කොච්චර අකුසල් රැස් කරගන්නවද? පින්වත්නි, භික්ෂුන් වහන්සේලා නිසා තමයි මේ පින්වතුන්ලාට මේ පින් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. මේ සතර අපායේ නිදහස් වෙන මාර්ගය පෙන්වන්නේ. ඉතින් මේ ලෝකේ තමන්ගේ ජීවිතය කැප කරලම සීලයක් ආරක්ෂා කරගන්න භික්ෂුන් වහන්සේලා මේ ලෝකේ තාමත් වැඩ ඉන්නවා. ඒ නිසා යම් යම් වැරද්දක් දැක්කොත් ඒක ඒ ස්වාමින් වහන්සේලාගේ පෞද්ගලික වැරදි කියලා අපි පහදින්න ඕනේ සමස්ත භික්ෂුන් වහන්සේලා කෙරෙහිම. අපි ගත්තොත් කුඹුරක වුණත් සියලු ගොයම් සරුසාර වෙන්නේ නැහැ. යම් යම් ගොයන්ග සරුසාර නොවිච්ච එහෙම නැත්නම් ගොයන් අතරේ වල් පැලෑටික් තියෙනවානේ. ඒ වල් පැලෑටි තිබුණා කියලා අපි සම්පූර්ණ මේ ගොයන් ගස් ඔක්කොම විනාශ කරන්නේ නැහැනේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ මේ වල් පැලෑටි තිබුණට සරුසාර ගොයනුත් මේ කුඹුරේ තියෙනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි භික්ෂු සංඝයා කියලා කියන්නේ මේ දෙවි මිනිසුන්ට පින් කරගන්න පින්කෙතක්. ඒක අපි නෙමෙයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාරපු කාරණාවක් නේ. එතකොට දැන් මෙන්න මෙතන එක පුජ්‍යලයක් මොකද මේ එක පුජ්‍යලයක් මෙතන නතර වුණානේ. නතර වුණා 4 දෙනෙක් මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඔහොම යනකොට ලස්සන ගම්මානයක් හම්බ වුණානේ. කෑම්බීම් ඉදුම් හිටුම් නැටුම් ගැයුම් ලස්සන කාන්තාවක් ලස්සන පුරුෂයන් ඉන්න ගම්මානයක් නේ. අන්නේ ගම්මානයේ කිය මොකේටද? මෙන්න මේ දිව්‍ය ලෝකයට. දිව්‍ය ලෝක 6ක් තියෙනවනේ. මෙන්න මේ දිව්‍ය ලෝක 6ට තමයි මෙතන ගම්මානය කියලා කිව්වේ. ඊළඟට මේ ගම්මානයේ එක්කෙනෙක් නතර වුණානේ. නතර වුණාට පස්සේ ඊතුරු 3 දෙනා මොකද කළේ? තව ඉදිරියටම ගමන් කළානේ. ඔහොම ඉදිරියට ගමන් කරනකොට තවත් ගම්මානයක් හම්බ වුණා. එතන අර කලින් වගේ නැටුම් ගැයුන්නේ නැහැ. එතන භාවනා යෝගීව ඉන්නවා. පිරිස් තනියම හුදකලා භාවනා කරනවා. අන්න ඒක තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. මෙතන මේ රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ අසඤ්ඤ සත්වයත් ඊට අමතර සුද්ධා වාසත් අතහැරලා අනිත් බ්‍රහ්ම ලෝක වලට තමයි මෙතන මේ රූපාවචර බ්‍රහ්ම ලෝකය කියලා විස්තර කරන්නේ මේ උපමාවේ හැටියට. එතනින් ඉස්සරහට යනකොට තවත් ගම්මානයක් හම්බුණා. එතන කිසි කෙනෙක් ඉන්නවද කියලා හොයාගන්නත් බෑ. හැබැයි එතනත් කෙනෙකුගේ හිත ඇලුනානේ. ආන්නේයත් එතන නතර වුණා. ආන්නේ වගේ තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4. ඒතර අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 තමයි අර කිසි කෙනෙක් නැති ගම්මානයක් කියලා කිව්වේ. ඇත්තටම අරූපාවචර භූමිය හැම ගම්මානයක් වගේ නෙමෙයි. මේ උපමාවක් කියන්නේ යමක් තේරුම් ගන්න. මේ හැම දෙයක්ම අපි උපමාවක් කියන්නේ නුවණැත්තන්ට යමක් තේරුම් ගන්නනේ. ඊට පස්සේ එකම එක පුරුෂයෙක් ප්‍රඥාවන්ත පුරුෂයෙක් අර සත්පුරුෂයාගේ අවවාදයේ අහලා ඒ වීරිය වඩලා ඒ සාගරයේ තරණය කරලා දූපතකට ගොඩ වුණා. අන්න ඒ වගේ තමයි මේ සතර අපායෙන් ගැලවුණා වූ සෝතාපන්න ශ්‍රාවකයා. එතන මේ දූපතට නැගගත්තු පුරුෂයා උපමා කරන්නේ කාටද? සෝතාපන්න ශ්‍රාවකයාට කියන නම. එතකොට මේ සියලු ගින්නට කිව්ව නමක් තමයි මේ සතර අපා ගින්න. අර සියලු දෙනා සතර අපා ගින්නෙන් දැවුණා. සතර අපා ගින්නට මුහුණ පෑවා. හැබැයි එකම එක කෙනෙක් බේරුණා. කවුද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගත්තා වූ සෝවාන් ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයා. අන්න ඒ වගේ තමයි පින්වත්නි. ඔබත් මේ භාග්‍යතුන් වහන්සේගේ වචන ශ්‍රවණය කරනවා නම් ඒ වචන පිළිපදිනවා නම් ඔබටත් මේ අපටත් මේ සතර අපා ගින්නෙන් නිදහස් වෙන්න මේ ධර්ම උපකාර වෙනවා. එහෙනම් අපි සාකච්ඡා කරමු අර කලින් කියපු ගාථාවනේ. ඒ ගාථාව ලියලා අපි සාකච්ඡා කරමු. එතන මෙන්න මේ ගාථාව සඳහන් වෙන්නේ විභංග ප්‍රකරණ කියන ගන්තයේ ධම්මහදේ කියන විභංගයේ තමයි මේ ගාථාව සඳහන් වෙන්නේ. එතකොට මේ ගාථාව විස්තර කරන්න කලින් අපි පුංචි කාරණා ටිකක් ලියලා ඒ ගාථාව සාකච්ඡා කරමු.
හොඳයි. එතකොට මෙතන සතර අපාය. එතන භූමි හතරයි නේද? ඊට පස්සේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4. එතන මෙතන ඔක්කොම භූමි තියෙනවා 16 4යි 20යි 26යි 30යි 31යි. එතන මෙන්න මේ ඔක්කොම තමයි 31 භූමි තලය කියලා කියන්නේ. එතන අපි ගාථාව ලියලා ඉතිරි ටික සාකච්ඡා කරමු. ලියලිවල අපි සාකච්ඡා කරන මේ ගාථාව. හොඳයි ගාථාව මම කිව්වට පස්සේ කියන්න. උක්ඛිත්වා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා භවංගතම්පි සම්පත්තා පුනාගච්ඡanti දුංගතින් තේ. එතකොට මේක අරූපාවච මේ 30 භූමිතලයේ විස්තර කරලා අපි මේ ගාථාව විස්තර කරගමු. එතන මේ 30 භූමිතලයේ පහළම තියෙන මොකද්ද? සතර අපායනේ. සතර අපාය කියන්නේ මොකද්ද? නිරය, പ്രേත ලෝකය, අසුර ලෝකය, තිරිසන් ලෝකය. මේකට කියන සතර අපාය කිය. ඊට පස්සේ දිව්‍ය ලෝක 6ක් තියෙනවානේ. මෙතන 4යි, මෙතන දිව්‍ය ලෝක 6යි. මෙතන මෙන්න මේ 10 තියෙනවානේ. ඔය ගම්වල කතාවක් තියෙනවානේ 6 4 දන්නේ නැද්ද කියලානේ. සමහරව අහලා තියෙනව ඔබ අහලා ඇති. 6 4 කියලා කියන්නේ මෙන්න මේක දිව්‍ය ලෝක 6, සතර අපාය කියන මෙන්න මේ 10වත් දන්නේ නැද්ද කියලා තමයි අහන්නේ. මෙතන මේ මනුස්ස ලෝකයක් එක්ක එකතු වුණා මෙන්න මේ 11ට කියන කාමාවචර භූමි කියලා. පැහැදිලි ඇති. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6ක් තියෙනවනේ මොනවද? චාතු මහරජික දිව්‍ය ලෝකේ, තාවතිංස දිව්‍ය ලෝකේ, යාම දිව්‍ය ලෝකේ, තුස දිව්‍ය ලෝකේ, නිම්මාන රති දිව්‍ය ලෝකේ, පරනිම්මිත වසවති කියලා දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊට පස්සේ ඊගල් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16 දී මේ ගාථාවේ හැටියට අපි 5ක් අයින් කරනවා. ඒකට හේතුව තමයි සුද්ධාවාස පහ මේ ගාථාවේ හැටියට අපි ගන්නෙ නේ. ගාථාව කිව්වට පස්සේ තේරෙයි ගන්නෙ නැත්තේ කියලා. ඊට පස්සේ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4. මෙතන මේ අසඤ්ඤ සත්වයක් තියෙනවා මේ ගාථාවේ හැටියට. අපි අර කලින් කිව්ව උපමාව තිබ්බනේ. ඒ උපමාවේ හැටියට අසඤ්ඤ සත්වය ගන්නෙ නැහැ. මොකද ඒ උපමාවේදී මේ අර සත්පුරුෂයා කියපු මාර්ගයේ දිගනේ ගමන් කරේ. එතකොට මේ සත්පුරුෂයා කිව්වේ බුදුරජාණන් වහන්සේටනේ. ඒ ධර්මයේදී මේ අසඤ්ඤ සත්‍යයට යන මාර්ගයක් කියලා දෙන්නේ නැහැ. මේක මේ බෞද්ධ ආගම් වලට මේ බාහිරව මේ කර්මවාදී ක්‍රියාවාදී තාපසයන් වහන්සේලා වඩන භාවනාවක් අනුව තමයි ඒ කියන්නේ සිත ප්‍රතික්ෂේප කරලා ඒ සිත නිසා තමයි සියලු ප්‍රශ්න කියලා කරන භාවනා ක්‍රමයක් අනුව තමයි පංචම ධ්‍යාන උපදවාගෙන මේ අසඤ්ඤ සත්‍යය ඉපදෙන්නේ. ඒ නිසා මේ ගාථාවේ හැටියට අසඤ්ඤ සත්‍යය ගන්නවා. නමුත් කලින් ගාථාවේ හැටියට මේ කලින් උපමාවේ හැටියට අසඤ්ඤ සත්‍යය ගන්නෙ නැහැ. එහෙනම් මේ 31න් 5ක් අඩු කරන්න ඕනේ නේ. 5ක් අඩු කරපන් කීයද? 26යිනේ. එහෙනම් මේ ගාථාවේ හැටියට ගන්නෙ මෙන්න මේ භූමි 26 විතරයි. එහෙනම් අපි ගාථාව කියලා මේ කාරණා විස්තර කරගමු. ඊළඟට මෙතන මේ අසුර ලෝකය කියලා කියන්නේ මේ දිව්‍ය අසුර නෙමෙයි මෙතන සතර අපාය අසුර වලට ගන්නෙ. දිව්‍ය අසුර කියලා කියන්නේ සැප සම්පත් විඳින සත්ව කොට්ටාසයන්. මෙතන මේ කාල කංජික කියලා මේ പ്രേත කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ අසුර වලට ගන්නෙ. ඉතින් මේ භූමි ගැන ලොකුවට විස්තර කරන්න දෙයක් නැහැ. මොකද හේතුව අභිධර්මයේ මූලික කරුණු දන්නයි මේ දේවල් දන්නේ. ඉතින් මේ යම් විදිහකට අවස්ථයි නම්, ඒ කියන්නේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ කාරණා තවදුරටත් දැනගන්න විස්තරාත්මකව අපිට මතක් කරන්න. එතන ඉදිරි කාලවලදී අපි මේ දේවලුත් වේලාව ලැබෙන විදිහට අපි විස්තර කරනවා. එතකොට මෙන්න මේ ගාථාව අපි සාකච්ඡා කරමු. උක්ඛිත්වා පුඤ්ඤ තේජේන.
ඒ කියන්නේ පුඤ්ඤ තේජසින් ඔසවා තබනවා. ඒ පුඤ්ඤ තේජසින් ඔසවා තබනවා කියන්නේ අපි දැන් මේ මනුස්ස ලෝකේ ඉඳලා ගමුකෝ. අනිත් තැන් වල ඉඳලා ගන්න පුළුවන්. නමුත් අපි ඉන්නේ මනුස්ස තලයේ ඉඳලා එතන ඉඳන් ගත්තොත් මම හිතනවා පැහැදිලි කියලා. එහෙනම් පිනෙන් නිතරම කරන්නේ මොකද්ද? සත්‍යාව ඔසවලා තබනවානේ. දැන් මේ පහළට ගෙනියන්නේ නැහැනේ. ඒ කියන්නේ පින විසින් සත්‍යාව මේ සතර අපාය කියන පහළ භූමිය වලට ගෙනියන්නේ නැහැ. එහෙනම් නිතරම ගෙනියන්නේ එක්ක මනුස්ස ලෝකේ උප්පත්තිය ගේනවා. එහෙම නැත්නම් ඉහළ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට ගෙනියනවා. අන්න ඒක තමයි මෙතනදී විස්තර කරන්නේ උක්විත්තා පුඤ්ඤ තේජයෙන්. ඒ කියන්නේ මම වචනෙන් වචනේ කඩ කඩම කියන්නේ නැහැ. මේ සරල අර්ථය තමයි මම මෙතනදී විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුඤ්ඤ තේජසින් ඔසවා තබන කොහාටද ඔසවා තබන්නේ? කාම රූප ගතින් ගත. කාම භව වලට රූප භව වලට ගෙන ගියත් කුසලයේ විසින් සත්‍යව කාම භව රූප භව වලට ගෙන ගියත්. කාම භව කියලා කියන්නේ මොකද්ද? මනුස්ස ලෝකයේ මේ සත්‍යව ගෙන යනවානේ. එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6ටම මේ සත්‍යව මේ කුසලයට ගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් රූප කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක වලට මේ සත්‍යව ගෙන යන්න පුළුවන්. මෙතන මේ කියන්නේ මාර්ගඵල නොලබපු සත්‍යයන් ගැන මේ කියන්නේ. එතකොට මේ සුද්ධාවාසයේ හැර ඉතුරු සියලු බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක වලට අසඤ්ඤ සත්‍යයට උනත් මේ සත්‍යව ගෙන යන්න පුළුවන්. ගත භවග්ග තම්පි සම්පත්තා එතනින් නතර නොවි මේ භවාග්‍රයට ගෙන යන්නත් පුළුවන්. මොකද්ද මේ භවාග්‍රය කියලා කියන්නේ? අරූප ලෝකවල කෙලවරම අරූප ලෝකේ මොකද්ද? නේව සංඥා නා සංඥා කියන අරූප බඹ තලයට මේ සත්‍යව පින විසින් ගෙන ගියා. එහෙනම් බලන්න මේ පිනට කොච්චර හැකියාවක් තියනවද මේ පහළ ඉඳලා භවාග්‍රයට මුණත් මේ සත්‍යව ගෙන යන්න පුළුවන්. භවග්ග තම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුක්ඛති පුනා ආගච්ඡanti දුක්ඛති නැවත මේ සත්‍යය මේ සෝවාන් ඵලයටපත් නොවුනා නම් මේ සත්‍යය නැවත මේ සතර අපායට ගෙන එනවා. හරියට අර ගින්නට හවු වුණා වගේ සියලු දෙනාමනේ. එහෙනම් බලන්න අපි කොච්චර වෙහෙස මහන්සි වෙනවද පින් කරගන්නනේ. ඉතින් මේ මෙහෙස අපි කොච්චරනම් වියදම් කරලා කොච්චර මහන්සිලා පින් දහම් කරගන්නවද? හැබැයි ওই පින් දහම් කරන දේවල් අපි අපේ මාර්ගඵල නිවන පිණිසම අපි කරගන්නවා නම් ආන්න ඒකම තමයි වැදගත් වෙන්නේ. මොකද හේතුව අපි එතනින් මෙහාට කරන පින් භව සම්පatti සඳහා කරන සියලු පින් කොච්චර භව සම්පatti ගෙන දුන්නා නැවත අපිව සතර අපායට ගෙන එන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ගාථාවේදී ලස්සනට භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ. එහෙනම් බලන්න මේ ගාථාව පදනම් කරගෙන තමයි අපි අර කලින් මේ පින්න තුලට උපමා කතාවක් කිව්වේ. ඉතින් බලන්න මේ ගාථාව තුල අපේ ජීවිත අවබෝධයට කොච්චර කාරණා තියෙනවද කියලා. එතන මේ අරූප ලෝක රූප ලෝක වලින් චුත වෙන සත්වෝ කෙලින්ම සතර අපාය ඉපදෙන්නේ නැහැ. ඒ කියන්නේ අරූප ලෝකෙන් චුත වෙන සත්වයන් පහළට එනවා නම් ඒ කියන්නේ ඉහළට යන්නත් පුළුවන්. පහළට එනවා නම් ති හේතුක පටිසන්ධි තමයි ඉගෙන දෙන්නේ. දිව්‍ය ලෝකෝ මනුස්ස ලෝකනේ. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් චුත වෙන සත්වෝ කෙලින්ම නිරේ ඉපදෙන්නේ. ඒගොල්ලෝ ඒ පහළ දිව්‍ය ලෝක මනුස්ස ලෝක වල තමයි උප්පත්තිය ගේන්නේ. නමුත් ඒ කර්මයේ ගෙවුනට පස්සේ අකුසලයක් ඉදිරිපත් වුණොත් ආයි සතර අපායට වැටෙන්න පුළුවන්. මෙතනින් කෙලින්ම එනවා කියන එක නෙමෙයි. මෙතනින් පහළ ලෝක වලට ඇවිල්ලා එතනින් පස්සේ සතර අපායට වැටෙන්න පුළුවන්. නම් මනුස්ස ලෝක දිව්‍ය ලෝක ගත්තම එතන සත්වය අකුසලයක් කළොත් සතර අපායට එන්න බෑනේ. එතනින් සතර අපායට වැටෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් එන්නේ කාරණාව තමයි අපිට විස්තර කරන්න අවශ්‍ය වුනේ. එහෙනම් අපි අද දේශනාවට යමු. හොඳයි. ඊට කලින් අපි කතා කරගත්තු ඒ කියන්නේ අවසාන දේශනාවේ මේ අපි කෙටියෙන් විස්තර කරගමු. විධිපාළිය විතරක් කතා කරමු. මේ අවසාන දේශනාව කෙටියෙන් මතක් කරගෙන අපි ඉදිරියට දේශනාව සාකච්ඡා කරමු. මම කිව්වට පස්සේ කියන්න. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ කියලා කිව්වේ අලෝභ අදෝ සමෝ කියන කුසල් මූල තුන් දෙනානේ. කුසලස්ස ධම්මස්ස කිව්වේ කුසල් සිත් 21ක් චෛසික 38ක්. ඒ තුන් දෙනාට උපකාර කරන්නේ කොහොමද? හේතු කියන ප්‍රත්‍ය ශක්තිය. අපි හේතු ප්‍රත්‍යන ඉගෙන ගන්න. ඒ නිසා මේ හේතුපච්චේන පච්චයෝ කියනකොට හැම දිස්සම හේතු ප්‍රත්‍ය ශක්තිය තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ මේ පාළිය කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ විභක්ති අනුව කොටස් තුනකට මේ පාළිය බෙදන්න පුළුවන්. ඊට පස්සේ මේ විධි අනුවාද කියන පාළිය තව ආකාර වලට අපිට විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ ওই හේතු ප්‍රත්‍ය කියන එක තව ආකාර වලට අපි විස්තර කරනවා.
ඒ සියල්ලම මේ හේතුප්‍රත්‍ය සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තට පස්සේ අපි මේ කාරණා ටික නැවත නැවත සාකච්ඡා කරනවා. ඒතර මුල් කාලවලදී අපි මේ ඔක්කොම කිව්වේ නැත්තේ මොකද ගොඩක් අයට මේ වචන ඇහිලා නැහැ. ඇහිලා නැති වුණාම අර බර කාරණා අපි එකපාරටම කිව්වම ගොඩක් අයගේ හිතට ඒ කාරණා යන්නේ නැති නිසා තමයි අපි මේ කාරණා කඩ කඩ කියන්නේ. මොකද සමහර අය ඉන්නවා අභිධර්මයේ නොදන්න අයත් මේ ප ဋ ාණ දේශනාවට සම්බන්ධ වෙනවා. ඉතින් ඒගොල්ලෝ ප ဋ ාණ ඉගෙන ගන්න ඕන නිසා අභිධර්මයේ ඉගෙන ගන්න අයත් ඉන්නවා. සමහර අය අභිධර්මයේ යන්තම් ඉගෙන ගත්තු අය ඉන්නවා. ඒගොල්ලෝ මේ ප ဋ ාණ දේශනා ශ්‍රවණය කරන ගමන්ම මේ අභිධර්මයේ ඉගෙන ගන්න අය ඉන්නවා. ඒ නිසා අපිට අර හැමෝටම සාධාරණයක් කරන්න බෑ. නමුත් ගොඩක්ම ගැඹුරු නොකර මේ මුල් කාලේ සරලව විස්තර කරනවා. ඊට පස්සේ මේ පාඩම ඉවර වුණාට පස්සේ අපි නැවතත් මේ කාරණා නැවත විස්තර කරනකොට සම්පූර්ණම අංග සම්පූර්ණ මේ පාඩම ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඊගාව එක තමයි මේ පදේ අපි සාකච්ඡා කළා. ඊට පස්සේ කූබියානේ. කූබියා කියන එක මම කියන්නම් කිව්වට පස්සේ කියන්න. මොකද කටවහගෙන ඉන්න එපා මේ වචන හුරු වෙන්න ඕන. මේ වචන හුරු වුණොත් අපිට ඉදිරියේදී පාඩම් හරියම ලේසි වෙනවා. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. කුසලෝ ධම්මෝ කියන අලෝභ දෝස සමූහ තුන් දෙනා. අභ්‍යාකතස්ස ධම්මස්ස කියන්නේ චිත්තජ රූප කලාප ටික. එතන මෙන්න මෙතන විශේෂයෙන් මතක තියාගන්න. ඒ කියන්නේ අද දවසේ මම කාරණා දෙකක් මතක් කරන්න ඕනේ. මෙතනත් විශේෂ කාරණා මතක් කරන්න තියෙනවා. ඒ තමයි අපි අන්තිම දේශනාවේ චිත්තජ රූප කලාප 8ක් ගැන කතා කරානේ. එතනදී දැන් ඕනම චිත්තජ රූපයක් ගත්තොත් අපි දැන් අපි හිතමුකෝ අස්වාස ප්‍රස්වාස කියලා. අපි අස්වාස ප්‍රස්වාස කරන වෙලාවේදී අපිට කුසල් සිත් නම් පහළ වෙලා තියෙන්නේ. අපි මේ අස්වාස ප්‍රස්වාසයේ අරමුණු නොකරත් ඒ වෙලාවේ කුසල සිතින් පහළ වෙන චිත්තජ රූප තමයි අස්වාස ප්‍රස්වාස විදියට පහළ වෙන්නේ. මම කියප එක පැහැදිලි ඇති. ඒ කියන්නේ චිත්තජ රූප වලට අස්වාස ප්‍රස්වාසත් විස්තර කරානේ මෙතන. මෙතනදී අපි මේ අස්වාස ප්‍රස්වාස අරමුණු කරන්න ඕනේ නැහැ. අපිට ති හේතු කුසලයන් නම් පහළ වුණේ අලෝභදෝ සමෝහණං. ඒ කුසලයෙන් උපදින චිත්තජ රූප තියෙනවා. ඒ චිත්තජ රූප වල අස්වාස ප්‍රස්වාස කියන රූපات ඇතුළත් වෙනවා. ඒතර කෙනෙක්ට මතක නැත්නම් මේ මොකද්ද කියන්නේ කියලා කලින් පාඩම් බලන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපේ නිින්දෙදිත් හුස්ම ඇති වෙනවනේ. එතන නිින්දෙදි හුස්ම ඇති වෙන්න කුසල් සිත් නිසා නෙමෙයි. ඒක අපි පස්සේ විපාක සිත් යටදී අපි කතා කරනවා. ඒ නිසා අපි අරමුණු නොකරත් කුසල් සිත පහළ වෙන වෙලාවේ නම් හුස්ම රැල්ලක් පහළ වුණේ ඒ චිත්තජ රූප වලදී ඒ කුසල චිත්තජ රූප විදිහට තමයි අපි ඒක ගන්නෙ. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ කියලා මම හිතනවා. ඊගාට මෙතන විශේෂයෙන්ම කාරණාවක් එක මට නිවැරදි කරන්න ඕන කාරණාවක්. ඒ තමයි මම කාය විඤ්ඤාති වචී විඤ්ඤාති විස්තර කරපු තැනදී පොඩි අඩුපාඩුවක් මට සිද්ධ වුණා. ඒ නිසා අපි නැවත දවසක ඒ කාරණාව සම්පූර්ණ විස්තර කරනවා. ඒ කියන්නේ ඒකේ අභ්‍යන්තර පරමාර්ථ ධර්ම වල වෙනසක් නෙමෙයි. නමුත් ඒකේ අර්ථ විවරණ විස්තර කරනකොට මම උපමා අරගෙන විස්තර කළා. අන්නේ උපමා අරගෙන විස්තර කරපු දේවල් නැවත මේ වෙනස් කිරීමක් කරන්න වෙනවා. මොකද හේතුව කාය විඤ්ඤාති ඒ කියන්නේ කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්ති රූපය කියලා කියන අපිට එච්චර ප්‍රකට නැති චිත්තක්ෂණ එකක් පමණක් ආවුෂ තියෙන රූප. ඒ නිසා අපි කල්පනා කළා රූප 28ම කෙටියෙන් විස්තර කරන්න. ඒ කියන්නේ අපි ඉදිරියේදී දිනවලදී මේ රූප 28ම අපි කෙටියෙන් විස්තර කරලා මොකද මේ රූප 28ම අපි ඉගෙන ගත්තොත් තමයි ඒ විඤ්ඤාප්ති රූප ගැනත් අපට හොඳ අවබෝධයක් තියෙන්නේ. එහෙම නැතුව විඤ්ඤාප්ති රූප විතරක් අපි කතා කරමු මම හිතනවා එතන අපිට හරි අවබෝධයක් ගන්න බැහැ කියලා. ඉතින් මටත් එකපාරටම කියාගෙන යනකොට පොඩි අඩුපාඩු ටිකක් එතනදී ඇති වුණා. ඒක මම නිවැරදි කරන ඉදිරි දේශනාවල. ඒ නිසා මතක තියාගන්න ඒ විඤ්ඤාති රූප ගැන කතා කරපු තැනදී ඒ පරමාර්ථ ධර්ම වල වෙනසක් නැහැ. ඒක විස්තර කරනකොට ප්‍රායෝගික ජීවිතයට ගලපලා කොහොමද අපි ගලපගන්නේ කියලා විස්තර කරපු තැන අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව අපි සකස් කරගන්න ඕනේ. නම් ඒක හරි. එතකොට මම හිතනවා ඒ වගේ මොකක් හරි අපේ අඩුපාඩුවක් තිබ්බොත් ධර්ම දේශනාවල අපි ඉදිරියේදී ඒ දේවල් නිවැරදි කරනවා. මොකද හේතුව අපි මේ කියන හැම දේශනාවක්ම ඒ භාග්‍යවතු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිපිටකයට අනුවම අපි විස්තර කරන්න ඕනේ. මොකද මම කියන ධර්ම දේශනාවත් තව ස්වාමීන් වහන්සේ නමක් කියන ධර්ම දේශනාවත් දෙකක් වෙන්න බෑ. ඒ කියන්නේ විස්තර කරන ආකාරය දෙකක් වුණත් එහි තියෙන අභ්‍යන්තර කරුණු එකක් විය යුතුයි. ඒක ථේරවාද ධර්මය න ะ. එතකොට අපි ස්වාමීන් වහන්සේලා 19ක් විස්තර කරාත් ඒ 19ම විස්තර කරන්නේ ථේරවාද ධර්මයේ නම් ඒ ථේරවාද ධර්මයේ
සමාන විය යුතුයි. ඒ නිසා අපි අතින් මොනවා හරි අඩුපාඩුවක් සිද්ධ වුණොත් අපි ඒක නිවැරදි කරනවා. ඊට අමතරව මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන මම හිතනවා වැඩිහිටි භික්ෂුන් වහන්සේලාත් ඇති. ඒ නිසා මොකක් හරි සැකයක්, ඒ කියන්නේ මොකක් හරි සැකයක් ඇති වුණොත් එතකොට අපෙන් ඒක විමසන්න පුළුවන්. විශේෂයෙන් මොකක් හරි අපේ වචනයක් හරි අඩුපාඩුවක් වුණොත් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකක් හරි අඩුපාඩුවක් වුණොත් අපිට පෙන්වන්න අපි ඒක නිවැරදි කරනවා. එහෙම නැත්නම් මොකක් හරි තිබ්බොත් සැකතැනක් අපෙන් අහන්න පුළුවන්. එතකොට අපි කියන මෙන්න මේ පදනම මත මෙන්න මේ පොත් එහෙම නැත්නම් මේ ධර්ම කරුණු මත මේ දේවල් පදනම් කරගෙන තමයි අපි මේ දේ විස්තර කරලා තියෙන්නේ කියලා අපි මේ දේ විස්තර කරනවා. ඊට අමතරව ගිහි අයටත් එහෙමයි. අපි නම්බරයක් දාලා ඇති ගෲප් එකේ ඒ නම්බරයෙන් ඒ ප්‍රශ්න අහන්න පුළුවන් මේ දේශනාව සම්බන්ධව. එතකොට මොකක් හරි සැකතැනක් තිබ්බොත් එතකොට ඒක අපි නිවැරදි කරලා දෙනවා. මෙන්න මේ කාරණා පදනම් කරගෙන තමයි අපි මේ විස්තරේ කරන්න කියලා. ඒ නිසා මේ කරන දේශනාවල වචනය දෙකක් හරි ඔබට ගැලපුණ නැත්නම් ඒ නිසා සම්පූර්ණ දේශනාව අයින් කරන්න එපා. ඒ නිසා ඔබට ගැලපෙන්නේ නැති තැන් තියෙනවා නම් මේ දේවල් ප්‍රශ්න කරලා කොතනද තියෙන්නේ මොන වගේ පදනමක් මතද මේ දේවල් දේශනා කළේ කියලා අපෙන් අහන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්න විසඳගෙනම ඉදිරි පාඩම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අන්න ඒකත් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඊගොඩ මේ දෙවෙනි එක අපි කිව්වා තුන්වෙනි පාළියත් මම කිව්වට පස්සේ කියන්න කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ කියවම අලෝභදෝ සමෝ කියන තුන් දෙනා කුසලස්ස කිව්වම කුසල් සිත් 21ක් චෛසික 38ත් කුසලස්ස ඒ කියන්නේ මේ අයට ච කියන්නේ සම්බන්ධ කරනවා අභ්‍යාකතස්සච කියන්නේ චිත්තජ රූප වලට. ඒ කියන්නේ එකවරම මේ දෙන්නටම මෙයා උදව් උපකාර කරනවා. එතකොට ඒක පැහැදිලි ඇති. එතකොට අපි මතක හැටියට අපි ගිය සතියේ ඒක කිව්වද කියලා මට මතක නැහැ. මම ආයෙමත් කියන්නම්. එතකොට මේ විදිහටත් මේක ලියන්න පුළුවන් නේ. මේ විදිහටත් ලියන්න පුළුවන්, මේ විදිහටත් ලියන්න පුළුවන්. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මේ විදිහට ලියන්නේ නැතුව මේ විදිහට ලියුවේ කියලා. ඒකට හේතුව තමයි මේ පැත්ත ලියන්නේ ප්‍රත්‍ය ධර්ම, මේ පැත්ත ලියන්නේ ප්‍රත්‍යෝපන්න. දැන් මෙහෙම ලිව්වොත් මේ දෙකම ප්‍රත්‍යෝපන්න වෙනවා. ඒක මම ආයෙ කියන්නම්. මේ පැත්ත ලියන්නේ ප්‍රත්‍ය වෙන්නේ අලෝභදෝ සමෝ කියන තුන් දෙනා. ප්‍රත්‍යෝපන්න වෙනවා කුසාසිත 21ක් චෛසික 38ත් චිත්තජ රූපත්. ඒතර ප්‍රත්‍යෝපන්න තමයි මේ පැත්තේ ලිව්වේ. එනම් පැහැදිලි ඇති. ඊළඟට තව කාරණාවක් විස්තර කරන්න තියෙනවා. ඒකත් මම මෙතනදිම විස්තර කරන්නම්. ඒ තමයි ඔබට මතක ඇති අපි මේ ප්‍රත්‍ය දේශනා, ප ဋ ාණ දේශනාවේදී කිව්වා මේ ප්‍රත්‍ය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම නෙමෙයි, පරමාර්ථ ධර්ම වල ගති ලක්ෂණ, ස්වභාව ලක්ෂණ කියන. ඊට පස්සේ අපි ඒක නැවතත් විස්තර කළා. ප්‍රත්‍ය ධර්ම කියලා කියන බොහෝ සෙයින් පරමාර්ථ ධර්ම වල ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ කියන. ඒතර බොහෝ සෙයින් කියන වචනයක් පාවිච්චි කරා නේද? අන්නේ ඇයි අපි එහෙම පාවිච්චි කළේ කියන එක විස්තර කරන්න යන්නේ. නැත්නම් ඔය පුංචි වචන කෙනෙක් හරියට ඔළුවට දාගත්තේ නැත්නම් ඒගොල්ලොන්ට හිතෙන්න පුළුවන් මේ දේවල් මේ ධර්මයේ පදනම් නොකරගෙන අපිට අපිට හිතෙන දේවල් අපි කියනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. අන්නේ නිසා තමයි අපි මේ කාරණාව නැවත විස්තර කරන්නේ. ඒතර මේ කාරණාව විස්තර කරන්න කලින් ඉස්සෙල්ලාම අපි මේ සතර පරමාර්ථ කියන එක දැනගන්න ඕනේ. අපි හිතමුකෝ මෙතන විශ්වය කියලා එකක්. විශ්වය. එහෙම නැත්නම් ලෝකය. ඒතර මෙන්න මේ ලෝකේ නිර්මාණය වෙන්නේ පරමාර්ථ ධර්ම හතරකින්. චිත්ත ඊට පස්සේ චෛතසික මම මෙහෙම කෙටියෙන් ලියනවා. රූප නිර්වාණය. එතකොට මේ නිර්වාණය කියන එක මේ හේතු නැති නිසා පවතින ධර්මයක්. ඒතර ඒක මේ කතාවට අදාළ වෙන්නේ නැහැ. නමුත් සතර පරමාර්ථ කියන්න ඕන තැන නිසයි මම මේක විස්තර කළේ. එතකොට චිත්ත කියලා කියන්නේ සිත. ඒ එක සිත 89කට වැඩි වෙනවානේ. මේ කාරණා අභිධර්මයේ මූලික කරුණු දන්න අය දන්නවා. චෛසික 52යි, රූප 28යි, නිර්වාණය. එතකොට මෙන්න මේ ධර්ම කරුණු ටික එකතු වුණාම මෙතන සමා වෙන්න. මෙතන අපි එකයි ගන්නෙ. මේ එක සිත පරමාර්ථ වශයෙන් එක සිත අරමුණ ගැනීම කියන අර්ථයෙන් එක සිත පස්සේ තමයි ඒක විස්තර වෙන්නේ 89ක් විදිහට. නමුත් සතර පරමාර්ථ විදිහට ගන්නකොට මෙතන එක සිතක් විදිහට තමයි ගන්න අරමුණු ගැනීම කියන ආකාරයෙන්. එතකොට මෙතන මේ සිතයි මේ ටික ඔක්කොම එකතු කරපුවාම පරමාර්ථ ධර්ම 82ක් එනවානේ. එහෙනම් ආයෙත් මම කියන්නම්. මෙතන පරමාර්ථ විදිහට සිත එකයි ගන්නෙ. පස්සේ තමයි විස්තර වෙන්නේ. මෙතන එකයි චෛසික ධර්ම 52යි. චෛසික කියලා කියන අපි දැන් ඔය ඉගෙන ගන්න අලෝභ දෝ සමෝ ආදී චෛසික 52ක් තියෙනවා.
රූප 28ක් තියෙනවා නිර්වාණය එකයි. මෙන්න මේ 82. නමුත් මේ 82ට දැන් අපි අහලා තියෙනවානේ ප්‍රත්‍ය ධර්ම 24ක්. ඒ ප්‍රත්‍ය ධර්ම 24 තව වැඩි වෙනවා. අපි දැනට ගමුකෝ ප්‍රත්‍ය 24යි කියලා. මේ ප්‍රත්‍ය 24 මේ 82ට එකතු කරලා නැහැ නේ. එකතු කරා නම් මෙතන සතර පරමාර්ථ ධර්ම තව වැඩි වෙනවා. අන්න ඒ නිසායි අපි කිව්වේ මේ ප්‍රත්‍ය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම නෙමෙයි. පරමාර්ථ ධර්මයන්ගේ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ. එතකොට මේ අලෝභයේම තියෙන ගතියක් ස්වභාවයක් තමයි මේ හේතුප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට අලෝභය මෙතන තියෙනවා. ඒ අලෝභයේම ගතියක් ස්වභාව ලක්ෂණයක්. නැත්නම් කෙනෙක්ට හිතෙනවා මේ පරමාර්ථ ධර්ම කියන්නේ මේ ප්‍රත්‍ය ධර්ම කියන්නේ පරමාර්ථත් නෙමෙයි සම්මුතිත් නෙමෙයි ඒ අතර මැද තියෙන එකක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම කියන්න ඕනේ මේක පරමාර්ථ වල ගති ලක්ෂණය ස්වභාව ලක්ෂණය. නම් මේ දේශනාව තුල පරමාර්ථ වලට එකතු කරලා නැති නිසා තමයි අපි කෙලිම පරමාර්ථ කියලා කිව්වේ නැත්තේ. ඒතර බොහෝ සෙයින් කියලා වචනයක් කිව්වනේ. මේ බොහෝ සෙයින් කියන්නේ හේතුව තමයි සමහර අවස්ථාවලදී ඔබ දන්නවා මේ සම්මුතිය එහෙම නැත්නම් ප්‍රඥප්තිය. සම්මුතිය කියන එක ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍යෝපන්නයක් වෙන්නේ නැහැ. නිර්වාණයත් එහෙම. ඒතර අපි මේ දෙක වෙනම සාකච්ඡා කරන වෙන දවසක දැන් කියන්නේ නැහැ. මේ නිර්වාණයත් ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍යෝපන්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අසංකතයි කියලා කියන්නේ. කාලයකට අයිති නැහැ කියලා කියන්නේ ඒ නිසානේ. ඒතර ප්‍රඥප්තියත් එහෙමයි. කාලයකට අයිති වෙන්නේ නැහැ. ඒකත් යම් හේතු නිසා හටගන්න ධර්මයක් නෙවෙයි ප්‍රඥප්තිය කියන්නේ. ඒ නිසා නමුත් ඒ ප්‍රඥප්තියකට අනිත් ධර්මයකට ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්න ඒ කියන්නේ මම මේ කියන කාරණාව දැන් තේරුම් නැති වුණාට කමක් නැහැ. මට කියන්න ඕනේ බොහෝ සෙයින් කියන වචනේ දැන් මේ කියලා. ඒ ප්‍රඥප්තිය සමහර අවස්ථාවලදී තව ධර්ම වලට ප්‍රත්‍ය වෙන අවස්ථාවලදී අපිට එතකොට කියන්න බෑ පරම ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ කියලා. අන්න ඒ නිසා තමයි බොහෝ සෙයින් කියන වචනේ දැම්මේ. පැහැදිලි ඇති නේද? ඒතර බොහෝ සෙයින් කියන වචනේ දැම්මේ ප්‍රඥප්තිය ඇතුළත් වෙන අවස්ථාවේදී. ඒතර පරමාර්ථ ධර්ම ඇතුළත් වෙන කතාවලදී ප්‍රත්‍ය පැත්තේදී ඒ බොහෝ සෙයින් කියන වචනේ භාවිතා කරන්න ඕනේ නේ. එහෙනම් ඒ කතාවත් මම හිතනවා පැහැදිලි ඇති කියලා. එහෙනම් අපි දැන් සාකච්ඡා කරමු අද දවසේ පාඩම සම්බන්ධව නේද? ඒතර අද දවසේ අපි ඉගෙන ගන්න යන විස්තරය තමයි දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එතකොට එහෙනම් අද අපි විස්තර කරන්න යන්නේ අකුසල පැත්ත ගැනනේ. ඒ කියන්නේ කුසල පැත්ත අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ අකුසල පැත්ත. ඒතර අද මේක තමයි අද අපේ පාඩම. අපි ලියලා ඉස්සලම් විදිපාලිය. ඒතර මේ විදිපාලිය හැදෙන විදිහක් තියෙන එක අපි පස්සේ සාකච්ඡා කරනවා. දැන්ට විදිපාලියෙන් කරන්නේ කෙටියෙන් මේ ධර්මතා විස්තර කිරීම. එහෙම මතක තියාගත්තම ප්‍රමාණවත්. මේක විදිපාලි. මං කිව්වට පස්සේ කියන්න. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. එතකොට අකුසලෝ ධම්මෝ කිව්වම මෙතන එන්නේ මොනවාද? ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල හේතු තුන් දෙනානේ. ඊට පස්සේ අකුසලස්ස ධම්මස්ස කිව්වම අකුසල සිත් 12යි චෛසික 27යි. එතකොට අපි මෙන්න මේක විස්තර කරනවා. එතකොට අපිට විශේෂයෙන්ම මතක් කරලා තිබ්බ ඔය දේශනාවලදී මේ සිතක් ගානේ විස්තර කරන්න පුළුවන් නම් හොඳයි කියලා. එතකොට අපි මෙතනදී මේ සිතක් ගානේ මේ පැත්තේදී අකුසල් වල විස්තර කරනවා. ඊට පස්සේ එහෙම සිතක් ගානේ අපි ඉදිරි ප්‍රත්‍යයත් අපිට ඉගෙන ගන්න හම්බ වෙනවානේ. හේතු ප්‍රත්‍ය විතරක් නෙමෙයි තව ප්‍රත්‍ය වෙනවානේ. ඒ අවස්ථාවලදී සමහර තැන්වලදී අපි ඒ සිතක් ගානේ විස්තර කරනවා. ඒ කියන්නේ එකම අවස්ථාවේ ඔක්කොම විස්තර කරන්නේ නැහැ. ඒ අවස්ථාවලදී විස්තර කරන නිසා මේක ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් ආයෙමත් අපි යමු පාඩමට. අකුසලෝ ධම්මෝ කිව්වම ලෝභ දෝෂ මොහ කියන අකුසල හේතු තුන් දෙනා. අකුසලස්ස ධම්මස්ස කිව්වම මේ නිසා පහළ වෙන අකුසල් සිත් 12 චෛසික 27. හේතු පච්චේන පච්චයෝ කිව්වම මේ ලෝභ දෝෂ මොහ කියන තුන් දෙනා මේ ප්‍රත්‍යෝපන්නයට මේ මොහොතේ දායක වෙන්නේ හේතු කියන ප්‍රත්‍ය ශක්තිය. එහෙම නැත්නම් වෙනත් ප්‍රත්‍ය ශක්තියකින් නෙමෙයි. හේතු කියන ප්‍රත්‍ය ශක්තියෙන් තමයි මේ ධර්මතාවයට මේ මොහොතේදී
උපකාර කරන්නේ. එහෙනම් අපි බලමු මේ අකුසල ටික අපි කඩලා බලමු නේද? එතන මේ අකුසල සිත් 12යි තියෙනවා ලෝභ මූල සිත් 8ක්. දෝෂ මූල සිත් 2ක්. මෝහ මූල සිත් 2ක්. එතන මේව තමයි සිත් 12ක් බෙදෙන්නේ නේ. එතන ලෝභ මූල සිත් 8ක් තියෙනවා, දේශ මූල සිත් 2ක් තියෙනවා, මෝහ මූල සිත් 2ක් තියෙනවා. එතන මේ ලෝභ මූල සිත් 8 යෙදෙන හේතු ධර්ම දෙකක් මොනක්ද? එකම වෙනම පාටකින් ලියන්න. ඒතකොට පැහැදිලි වෙයි. එතකොට ලෝභ මෝහ කියලා දෙකක් පහළ වෙනවා මේ ලෝභ මූල සිතේ. මෙහෙම ලියාගත්තම පැහැදිලි වෙයි. ඊට පස්සේ දෝෂ මූල සිත් දෙකේ දෝෂ මෝහ කියලා හේතු දෙන්නේ පහළ වෙනවා. මෝහ මූල සිතේ මෝහය කියන එක හේතුවයි පහළ වෙන්නේ. එතකොට මෙන්න මෙතන විශේෂ කාරණා ටිකක් තියෙනවා. අන්න ඒක කියන්නයි මම මේ බෙදලා ගත්තේ. එතකොට මේ ලෝභය පත්‍ය වෙනකොට ලෝභය ප්‍රත්‍ය වෙනකොට මේ මෝහයයි ඊතුරු සිතයි චෛසික ධර්ම ටිකයි. ඒ කියන්නේ දැනට මෙහිම දල වශයෙන් ගන්න අපි ඉස්සරහට සිතක් ගන්න. සිතක් ගානේ ලස්සනට බෙදනකොට මේ කාරණා තවත් පැහැදිලි වෙයි. මම මේ දල වශයෙන් තමයි මෙතන විස්තර කරන්නේ. එතකොට මේ ලෝභ මූල සිතේ ලෝභය ප්‍රත්‍ය වෙනකොට මෝහයයි ඊතුරු චෛතසිකයි සිතයි පත්‍යෝපන්න. එතකොට මෝහය ප්‍රත්‍ය වෙනකොට ලෝභයයි ඊතුරු සිතයි චෛතසික ටිකයි පත්‍යෝපන්න. එතකොට මේ ලෝභයයි මෝහයයි කියන දෙන්න එකම චිත්තක්ෂණේ එක මොහොතේදී ප්‍රත්‍ය වෙනවා. පැහැදිලිනේ? මේ මොහොතේ සිතක් පහළ වෙනකොට ජවන සිතක් පහළ වෙනකොට මේ ලෝභය මෝහය කියන දෙන්නම ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වෙනකොට ලෝභය ප්‍රත්‍ය වෙනකොට මෝහය ඒකේ ප්‍රත්‍ය උප්පන්න. මෝහය ප්‍රත්‍ය වෙනකොට ලෝභයගේ ප්‍රත්‍ය උප්පන්න. පැහැදිලි ඇති. එහෙනම් ලෝභය ප්‍රත්‍ය වෙනකොට මෝහයයි ඊතුරු සිතුයි චෛසිකයි ප්‍රත්‍ය උප්පන්න. මෝහය ප්‍රත්‍ය වෙනකොට ලෝභයයි සිතයි ඊතුරු චෛසිකයි ප්‍රත්‍ය උප්පන්න. එහෙනම් මේ ප්‍රත්‍ය පැත්තෙත් ලෝභ මෝහ කියන දෙන්න අපි දානවා. ප්‍රත්‍යෝපන්න පැත්තේ මේ 27ක් තියෙනවනේ. එතනත් මේ ලෝභ මෝහ කියන දෙන්න එකතු කරලා තමයි අංක 27ක් වෙලා තියෙන්නේ. ඒ දෙන්න අයින් කරා නම් මෙතන 25ක් එන්න ඕනේ. එහෙනම් මෙතන 27ක් එන්න හේතුව තමයි මේ දෙන්න ඇතුළත් වෙනවා මෙතන. ඒකට හේතුව තමයි මේ ලෝභය ප්‍රත්‍ය වෙනකොට මෙයා ප්‍රත්‍යෝපන්න, මෙයා ප්‍රත්‍ය වෙනකොට මෙයා ප්‍රත්‍යෝපන්න. එකම මොහොතේදී මේ දෙන්න ප්‍රත්‍ය වෙන නිසා මේ දෙන්න ප්‍රත්‍යෝපන්න වෙනවා. ඊගා කාරණා තමයි මෙයා ප්‍රත්‍ය වෙනකොට මෙයා ප්‍රත්‍යෝපන්න වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂයෙන්ම දැනගන්න ඕනේ. මෙහා ප්‍රත්‍ය වෙනකොට ඒ ප්‍රත්‍ය නිසාම මෙහා ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒ කියන්නේ අම්මයි තාත්තයි ප්‍රත්‍ය නම් ඒ නිසා උපදින දරුවා. එයාට කියන ප්‍රත්‍ය උප්පන්න කියලා. ඊට පස්සේ අම්මයි තාත්තයි ප්‍රත්‍ය නම් ඒ ප්‍රත්‍ය නිසාම ආයේ අම්මයි තාත්තම උපදින්නේ නැහනේ. අන්න ඒක තමයි මෙතනදී මම කියන්න ඕනේ. ඒ කියන්නේ මට කියන්න අවශ්‍ය උනේ අන්න ඒ කාරණා. දෙවෙනි එක තමයි දෝෂ මූල සිත. එතකොට එතන සිත් දෙකක් තියෙනවා. එතකොට දෝෂයයි මෝහයයි කියන මේ දෙන්නම මේ සිතේ යෙදෙනවා. ඊට පස්සේ දෝෂය කියන එක පත්‍ය වෙනකොට මෝහය පත්‍යුප්පන්නයි මෝහය ඊතුරු චිත්තචෛසිකේ පත්‍යුප්පන්නයි. මෝහය පත්‍ය වෙනකොට දෝෂය ඊතුරු චිත්තචෛසික ටිකයි පත්‍යුප්පන්න. ඒ නිසා මේ දෙන්නම පත්‍යුප්පන්න යට තියෙනවා. ඊට පස්සේ මෝහය ගන්නකොට මෝහය පත්‍ය වෙනවා. නමුත් මෙයා මෝහ මූල සිතේ පත්‍යුප්පන්න වෙන්නේ නැහැ. මොකද හේතුව මෝහය පත්‍ය වෙනකොට ඊතුරු චිත්තචෛසික ටික තමයි පත්‍යුප්පන්න වෙන්නේ. මෙතන තියෙන ඊතුරු චිත්තචෛසික ටික පත්‍යුප්පන්න. නමුත් මෙයා පත්‍යුප්පන්න වෙන්න මෙතන වෙන හේතුවක් නැහැ. ඒක තනි හේතුවයිනේ මෙතන තියෙන්නේ. ඒ නිසා මෙයා නිසා මෙතන තියෙන චිත්තචෛසික පත්‍යුප්පන්න වෙනවා. නමුත් මෙයා පත්‍යුප්පන්න වෙන්නේ නැහැ මෝහ මූල සිත්වලදී පමණක්. ඒතර කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් මෙතන 27 මෝහය නැද්ද කියලා. මෙතන මේ පත්‍යුප්පන්න වල මෝහය දාන්න හේතුව තමයි මේ උඩ සිත්වල මෝහය තියෙන නිසා. උඩ සිත් දෙකේ මෝහය පත්‍යුප්පන්න වෙන නිසා මෙතනට එකතු කරනවා. පැහැදිලි ඇතිනේ. ඒ නිසා පත්‍යුප්පන්න කතාවේදී අපි කියනවා මෝහ මූල සිත් දෙකේ මෝහය වර්ජිත ඊතුරු චිත්තචෛසිකට කියලා කියනවා. එතකොට මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර වුණාම මේ හේතු වලට අදාළ ධර්මතා ටික අපි විස්තර කරනවා. ඒ පාඩම ඉවර වුණාට පස්සේ නැවත මේ මුලින් ඉඳන් විස්තර කිරීමක් කරනවා. එතකොට මේ ටික ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. ඊගා කාරණාව තමයි දැන් අපි මෙතන ලියාගමුකෝ මේ හේතු තුන් දෙනා නේද? මේක මකලා ලියාගමුකෝ.
එතන මේ ලෝභ, දෝෂ, මෝහ කියන තුන් දෙනා අපි ගත්තේ හේතු වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකනේ. එතකොට කෙනෙකුට දැන් ලෝභය කියලා කියන්නේ හේතු ශක්තියම නෙමෙයි. ඒ කියන්නේ ගහක මුල් වගේ කිව්වට ලෝභයෙන් කරන්නේ හේතු වලින් කරන කාර්යම නෙමෙයි. දෝෂයෙන් කරන්නේ හේතු වලින්ම කරන කාර්යය නෙමෙයි. මෝහයෙන් කරන්නේ හේතු වලින් කරන කාර්යය නෙමෙයි. ඒක උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලෝභයෙන් කරන්නේ අරමුණේ ඇලීම. එතකොට ලෝභයේ තව ශක්තියක් තියෙනවා. තව ගති ලක්ෂණයක් තියෙන. යාට පුළුවන් අරමුණේ මනාව පිහිටන්න. ඒ ගති ලක්ෂණයට තමයි හේතුපත්‍ය ශක්තිය කියලා කියන්නේ. එතකොට ගහක දැන් අපි මෙතන ගමුකෝ ගහක් අඳිමුකෝ. ගහේ මුල් ශක්තිමත් වෙන තරමට මේ ගහ පොළොව තුල මනාව පිහිටනවානේ. ගහේ මුල් ශක්තිමත් වෙන තරමට මේ ගහ පොළොව තුල මනාව පිහිටනවා. අන්න ඒ වගේම තමයි මෙතනදී මේ හේතු ඒක ලෝභයේ හේතු ප්‍රත්‍ය ශක්තිය බලවත් වෙන තරමට මේ ලෝභයෙන් අරමුණ තුළ මනාව ඇලෙන්න පුළුවන්. ඒ ඇලෙන ශක්තිය වැඩි. එතකොට මේ ලෝභයෙන් හේතුවන්ගේ හේතු ප්‍රත්‍ය ඒ කියන්නේ ලෝභයේ තියෙනවනේ ගහක මුල් වගේ අරමුණ තුළ මනාව පිහිටන ගති ලක්ෂණය ස්වභාව ලක්ෂණය. එතකොට මේ හේතු වගේ අරමුණ තුළ මනාව පිහිටන තරමට මේ ලෝභයේ ගතියක් තියෙන අරමුණ තුළ ඇලීම. දේශයත් ඒ වගේ තමයි. මේ දේශයට අරමුණ තුළ මනාව පිහිටන තරමටම අරමුණේ දේශෙන් අරමුණ තුල ගැටෙනවනේ. අරමුණ තුල ගැටීම වැඩි. මෝහයේ ගති ලක්ෂණයක් තියෙනවා හේතු වගේ එයාට උපකාර වෙන්න පුළුවන්. මෝහයෙන් හේතු වගේ අරමුණ තුල මනාව පිහිටන තරමටම මෝහයේ තව ගති ලක්ෂණයක් තියෙනවා අරමුණ තුල මුලා වීමනේ. ඒ කියන්නේ අරමුණේ සැබෑ ස්වභාවය වැසීම. ඒ කියන්නේ අරමුණේ සැබෑ ස්වභාවය කියලා කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අරමුණක් ගත්තොත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයිනේ. ඒ තුනට වැටෙනවනේ. එතන මෝහයෙන් කරන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි විදියට පෙන්වන එක. එතන මේ මෝහය ගැන අපි වෙනම විශේෂ විස්තරයක් පස්සේ කරනවා. ඒ නිසා ඒක එච්චරම දැනට හිතන්න එපා. දැනට තේරුම් නැති වුණාට. එතන මේ මෝහයෙන් සාමාන්‍යයෙන් කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ගති ලක්ෂණය වැහුවට පස්සේ නිට්ටයයි සුඛයි සැපයි කියලා අපිට පෙන්වනවා. එතන මේ අරමුණ වශයෙන් මනාව පිහිටන තරමටම එයා ඒ මෝහේ මුලාවටපත් වෙන ප්‍රමාණය වැඩි. එහෙනම් ඒකත් මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතන මේ ඔක්කොම පරමාර්ථ ධර්ම. එතන මේ පරමාර්ථ ධර්මයන්ගේ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ වලට තමයි කියන්නේ මේ ප්‍රත්‍ය ශක්තිය කියලා. පැහැදිලිනේ? ඒක තමයි හේතු ප්‍රත්‍ය ශක්තියෙන් තමයි මෙතන මෙයා දායක වෙන්නේ. එහෙනම් අපි සිතක් ගන්න විස්තර කරගෙන යමු. හොඳයි. අපි සිතක් ගන්න විස්තර කරගෙන යමු. ඒ තමයි පළවෙනි සිතනේ. මම කෙටියෙන් ලියනවා. මේ ලෝභ මූල සිතට තමයි අපි සාකච්ඡා කරන්නේ. ලෝභ මූල සිතටේ පළවෙනි එක තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. එතන මේ සිතේ පහළ වෙන චෛසික ධර්ම ඒ තමයි ਸਰවචිත්ත සාධාරණ 7 කියලා අනිවාර්යෙන් පහළ වෙන චෛසික ධර්ම ටිකක් තියෙනවා. මෙතන ඊට මදි නිසා මම මෙතන ලියනවා මේ 7 පහළ වෙනවා. දැන් පකීන්නක ධර්ම 6ක් කියලා ධර්ම 6ක් පහළ වෙනවා. ඒ 6ක් මෙතන ලියනවා. එතන මේ ਸਰවචිත්ත සාධාරණ 7 කියන්නේ මොකද්ද? පකීන්න කාය කියන්නේ මොකද්ද කියන එක අභිධර්මයේ මූලික කරුණු දන්න කෙනෙක් දන්නවා. ඒතර මේ දේවල් තේරෙන්නේ නැත්නම් මේ පොත් අරගෙන බලන්න පුළුවන්. ඒ කියන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය එහෙම නැත්නම් අභිධර්මයේ මාර්ගය වගේ පොත් අරගෙන පරිහරණය කරන්න පුළුවන්. ඊට පස්සේ සෑම අකුසලයකටම සාධාරණ චෛසික ධර්ම 4ක් තියෙන එකට කියන ਸਰව අකුසල සාධාරණ කියලා. ඒ තමයි මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය කියලා. ඒ 4. ඊට පස්සේ මේක ලෝභ මූල සිතක් නිසා ලෝභයත් පහළ වෙනවා. මේක දික්ටිගත සම්පේත සිතක් නිසා දික්තියත් පහළ වෙනවා. එතකොට චෛසික මෙතන ඔක්කොම ගණන් කරලා බලන්න 19ක් නේ දෙන්නේ. හොඳයි 19ක් එනවනේ. එතන මේ පළවෙනි ලෝභ මූල සිතේ චෛසික ධර්ම 19ක් පහළ වෙනවා. එතන මේ චෛසික ධර්ම 19 පහළ වෙනකොට මෙතන තියෙන මෝහයයි ලෝභයයි කියලා ධර්ම දෙකක් නේ. මේ මෝහ ලෝභ කියන දෙන්න ප්‍රත්‍ය වෙනකොට ඒක පහළ වෙන චෛසික 19ක් තියෙනවනේ. මේ 19ත් ලෝභ මෝහ දෙන්න ඉන්නවා.
මොකද හේතුව මෝහය ලෝභයටපත් වෙනවා, ලෝභය මෝහයටපත් වෙන නිසා. එතන මෙන්න මේ 19ක් සෝමනස්ස සහගත දිට්ඨික සම්පයුත්ත කියන සිතක් තමයි පත්‍යෝපන්න වෙන්නේ. එතන මේ පත්‍යෝපන්නයට දායක වෙන්නේ හේතු කියන පත්‍ය ශක්තිය. එහෙනම් අපි පළවෙනි සිත ගත්තොත් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන පාළියට මේක සම්බන්ධ කරගත්තොත් අකුසලෝ ධම්මෝ මෙතන මම ලියන්න. හොඳයි. මේ පාළියට අපි සම්බන්ධ කරගත්තොත් කොහොමද? අකුසලෝ ධම්මෝ කියලා කිව්වොත් ලෝභ මෝහ කියන දෙන්න තමයි පත්‍ය. අකුසලස්ස ධම්මස්ස කියලා කිව්වොත් මේ අකුසල චෛතසික 19ක් සෝමනස් සහගත දිට්ඨික සම්පේත සිත. ඒ ඊට පස්සේ හේතු පච්චේන පච්චය කිව්වොත් හේතු කියන පත්‍ය ශක්තියෙන් තමයි මේගොල්ලන්ට දායක වෙන්නේ. හොඳයි. ඒක ගැටලුවක් නෑ. ඊගාවට මම ලොකුවට ලියන්නේ නැහැ. මම මේ කමා දාලා කියන්න. දෙවනි සිත තමයි සෝමනස්ස සහගත දිට්ඨික සම්පයුත්ත සසංකාරික සිත. එතන සසංකාරික සිතේදී වෙනස්සක් වෙන්නේ තීන මිද්ද කියලා ධර්මතා දෙකක් පහළ නැතෝ චෛසික 21යි නේ. තීන මිද්ද සමහර වෙලාවට තමයි පහළ වෙන්නේ. එතකොට මෙතනදී වෙන්නේ ලෝභ මෝහ කියන දෙන්න පත්‍ය වෙනවා. පත්‍යෝ පන්න වෙනවා මේ චෛසික ධර්ම 21ක් සිතක් කියන ධර්මතාවය. තුන්වෙනි එක සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත. විප්පයුත්ත අසංකාරික සිත. එතනදී වෙන්නේ දිට්ඨිය අයින් වෙලා සමහර වෙලාවට මානෙ පහළ වෙනවා. ඒ කියන්නේ දිට්ඨිගත විප්පයුත්ත සිතවල සමහර වෙලාවට මානෙ පහළ වෙනවා. සමහර වෙලාවට මානෙ පහළ වෙන්නේ නැහැ. මානෙ පහළ වුණොත් මොකද වෙන්නේ? අර කලින් කියපු චෛසික 19 මොකද? දිට්ඨිය වෙනුවට මානෙ එනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දිට්ඨික සම්පයුත්ත සිතේ මානෙ නැත්තේ. දිට්ඨිගත විප්‍රයුක්ත සිතේ විතරකයි මානෙ තියෙන්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් වුණා මතුවෙන්න පුළුවන් නේ. අන්න ඒක අපි සාකච්ඡා කරමු මේ හතරවෙනි සිත කියලා ඉවරලා. මෙතන සෝමනස්ස සාගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. මෙතනදී වෙනස් වෙන්නේ තීන මිද්ද කියන චෛසික ධර්ම දෙන්න එකතු වෙනවා. ඒ නිසා චෛසික 21යි. මෙතන මම ආයෙත් කියන්නම් මේ දික්ටිගත සම්පයුත්ත සිතේ මානෙ යෙදෙන්නේ නැත්තේ විප්‍රයුක්ත සිතේ විතරක්යි මානෙ යෙදෙන්නේ කියන එක මම කියන්න. ඒකට හේතුව තමයි ඔබ දැන් හිතන්න මිත්‍යා දෘෂ්ටි කෙනෙක් ඉන්නවා කියලා. දැන් සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටික පවුලක කෙනෙක් අපි කාන්තාවක් ගමුකෝ. කාන්තාවන්නේ සාමාන්‍ය ලස්සනට සැරසෙන්න කැමති අයනේ. එතකොට මිත්‍යා දෘෂ්ටි පවුලක කෙනෙක් ඔන්න විවාහ උත්සවයකට ලෑස්ති වෙනවා. එතකොට එයා ලෑස්ති වෙනකොට එයා කණ්ණාඩියෙන් තමන්ගේ රූපෙ දිහා බලනකොට එයා හිතනවාද මේ කර්ම ඵලය ගැන, ඒ කියන්නේ කුසල අකුසල් පින්පව් ගැන එහෙම අදහසක් එයාගේ හිතේ නෑ නේ. කියන්නේ මේ දන් දීමේ විපාක නෑ, සිල් රැකීමේ විපාක නෑ ආදී වශයෙන් එයා මේ ඒ දේවල් ගැන හිතද මූණ දිහා බලන්නේ. එහෙම නැත්නම් තමන් ලස්සන කෙනෙක්, මම තමයි මෙතන ලස්සනම කෙනා කියලා අන්න ඒ වගේ තමන් ගැන මානයකින් යුතුවද එයා මූණ දිහා බලන්නේ. අන්න විශේෂයෙන්ම අපිට පේන ඕනම කෙනෙක් ගැහුවොත් අපි දෙන උත්තරේ තමයි එයා මේ කර්මඵල ගැන මේ මිත්‍යා දෘෂ්ටික අරමුණු ඇතුව නෙමෙයි ආයෙ වෙලාවේ බලන්නේ. ඒ තමන් ගැන, ඒ කියන්නේ තමන් ගැන මානෙන් තමයි ආයෙ වෙලාවේ බලන්නේ කියලා. එහෙනම් දික්ටිගත විප්‍රයුක්ත සිතේ තමයි මානෙ පහළ වෙන්නේ. දික්ටියයි මානය කියන ධර්මතා දෙකක් නිසා දික්ටිගත සම්ප්‍රයුක්ත සිතේ මානෙ පහළ වෙන්නේ නැහැ. අර සිත්වල වේගය නිසා තමයි අපිට ඒක තේරුම් ගන්න බැහැ. අභිධර්ම මූලික කරුණු දන්න කෙනෙක්ට මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. එතකොට අන්න ඒක තමයි දික්ටිගත විප්‍රයුක්ත සිතේ මානෙ පහළ වෙන්න හේතුව. එතකොට මෙතනදී වෙන්නේ මේ අන්තිමේතේ චෛසික 21යිනේ. ලෝභ මෝහ පත්‍ය වෙනවා, පත්‍යෝපන්න වෙනවා චෛසික 21ක්. මේ ඒ දික්ටිගත විප්‍රයුක්ත සෝමනස්සාග දික්ටිගත විප්‍රයුක්ත සිත සසංකාරික සිත තමයි මේ පිටට එන්නේ සිත විදිහට. ආයිමත් මම කිව්වොත් පත්‍ය වෙනවා මෝහ ලෝභ දෙන්නා, පත්‍යෝපන්න වෙනවා මේ සිත් 20 චෛසික 21ක් සිතක් කියන ධර්මතාවය. හොඳයි. එහෙනම් ඊගාට උපේක්ඛා සාගත සිත් ටික නම් ලියන්න ඕනේ මං හිතන්නේ. අංක විතරක් දාගෙන යමු. උපේක්ඛා සාගත සිතේදී මොකද වෙන්නේ? ප්‍රීතිය අයින් වෙනවානේ. ප්‍රීතිය අයින් වුණාම චෛසික ධර්ම 18යි. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සිත. අසංකාරික සිත. ඒතකොට ප්‍රීතිය කියන එක අයින් වෙනවා. අයින් වුණාම 18යි. 18ේදී ලෝභ මෝහ කියන දෙන්න පත්‍ය මේ චෛසික ධර්ම 18 පත්‍යෝපන්න සිතත් එක්ක. සිතත් එක්ක ප්‍රත්‍යෝපන්න. දෙවෙනි එක මොකද වෙන්නේ? සසංකාරික වුණාම සමහර විට තීන මිද්ද පහළ වෙන නිසා චෛසික 20ක් ගන්නවා. එතනදී මොකද වෙන්නේ? ප්‍රීතිය තමයි මෙතනත් අයින් වෙන්නේ. මේ කියන ඒවා තේරෙන්නේ නැත්නම් කෙනෙකුට
අභිධර්ම මාර්ග පොත් බලලා මේ චිත්තචෛසික පාඩම් බලා ගන්න පුළුවන්. එතකොට මේ කොහොමද මේ චෛසික යෙදෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ දැන් විස්තර කරන්නේ මූලික කරුණු ගැන අවබෝධයක් තියන අයට. එතකොට මේ සසංකාරික සිතේදී තීන මිද්දත් යෙදුනොත් චෛසික 20යි. එතකොට ප්‍රත්‍ය වෙනවා ලෝභ මෝහ ප්‍රත්‍ය උපන්න වෙන මේ චෛසික 20යි සිතයි. ඊට පස්සේ දික්ටිගත විප්‍රයුක්ත සිතේදී දික්ටි වෙනුවට මානෙ දෙනවා. ඒ නිසා 18මයි. දික්ටිගත විප්‍රයුක්ත සසංකාරික සිතේදී දික්ටි වෙනුවට මානෙ දෙයි. එතකොට 20යි. මෙතන ගැටලුවක් නැහැ. මෙතන ප්‍රත්‍ය වෙන ලෝභ මෝහ ප්‍රත්‍යෝපන්න වෙනවා මේ චෛසික ධර්ම 18ක් සිතත් දික්ටිගත විප්‍රයුක්ත උපේක්ඛාසගත දික්ටිගත විප්‍රයුක්ත සසංකාරික සිතේදී ලෝභ මෝහ ප්‍රත්‍යෝපන්න වෙනවා චෛසික ධර්ම 20ක් සිතක් කියන ධර්මතාවය. එහෙනම් ඒක මම හිතනවා කිසිම අපහැදිලිතාවයක් නැතුව පැහැදිලි වෙන්න ඇති කියලා. හොඳයි ඊගාවට අපි සාකච්ඡා කරන්න සූදානම් වෙනවා දෝෂ ඉතුරු සිත් දෙක නේ දෝෂ මූල සිත් දෙක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේක මකලා ඒක සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි අන්තිමට සාරාංශයක් විදිහට කරපු පාඩම සාකච්ඡා කරනකොට මෙතන යම් අපහැදිලි ටිකක් තිබ්බනම් පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට තව කාරණාවක් මට මේ මතක් වුණා දැන් කියන ගමන් ඒ තමයි ඔබ සමහර විට අහලා ඇති සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ඛා සහගත සිත අකුසලයේ බලවත් කියලානේ. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නිකන් සෝමනස්ස සිතනේ නිකන් බලවත් වගේ තේරෙන්නේ නේ. උපේක්ඛා සහගත සිත කොහොමද බලවත් වෙන්නේ කියලා. ඒකට උදාහරණයක් විදියට ගත්තොත් අර අපිට උපේක්ඛා සහගත සිත් වලින් බලවත් අකුසල් කරන්න පුළුවන් නිසා තමයි එහෙම පෙන්වන්නේ. ඒ කියන්නේ හැම තැනටම ඒක සාධාරණ නෑ. සමහර අවස්ථාවලදී බලවත් අකුසල් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබ හිතන්න ඔබ කාව හරි රවට්ටන්න බොරුවක් කියනවා. එතන බොරුව කියනකොට ඔබ hina වේගන නම් බොරුව කියන්නේ අහන කෙනා දන්නවා මෙයා නම් මේ කියන්නේ බොරුවක් කියලානේ. ඒතර අහන කෙනා රැවටෙන්නේ නේ. හැබැයි hina වෙන්නේ නැතුව බොරුවක් කිව්වොත් උපේක්ඛා සහගත සිතෙන් බොරුවක් කිව්වොත් අන්න එතකොට බලගතු කර්ම සකස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ බොරු සාක්ෂියක් දෙනවා කියලා. ඒ බොරු සාක්ෂියක් දෙනකොට hina වෙලා නම් කියන්නේ අනිත් අය මුලා වෙන්නේ නැහැ. hina වෙන්නේ නැතුව උපේක්ඛා සාගත සිතෙන් නම් කියන්නේ බොරු සාක්ෂිය ගොඩක් දෙනෙක් පිළිගන්නත් පුළුවන් නේ. අන්න ඒ වගේ තමයි ලොකු සැලසුම් කරනකොට අපි හිතමු බැංකු මංකොල්ලයක් වගේ ලොකු සැලසුම් කරනවා. ලොකු හොරකම් කරනකොට සැලසුම් කරනකොට hina වෙලා කරන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා මේ වර්තමානයේදී මේ දූෂණය කියන එක වැඩි නේ ලංකාව වගේ රටවල් වල ගොඩක් වෙලාවට මේ ලැබෙන ආදායම් වලින් යම් ප්‍රමාණයක් ඒ ප්‍රධානීන් විසින් ගන්නවානේ. එතකොට අපි හිතමුකෝ යම් ආයතනයක මේ ලැබෙන ආදායම් හොරකම් කරනවා නම් එතකොට මේ හොරකම් කරන වෙලාවේදී යා hina වෙවි නම් කරන්නේ දකින්න කෙනාට තේරෙනවා මෙයා නම් මේ හොරකම් කරන කෙනෙක් කියලා. වැඩි කාලයක් යන්න කලින් මේ දේ කරන්න බැරි වෙනවානේ. එතකොට ගොඩක් වෙලාවට ඒ වගේ වෙලාවෙදී එයා උපේක්ඛා සාගත සිත් වලින් තමයි ලොකු හොරකම් පුංචි දේවල් නෙමෙයි මහා පරිමාණයේ හොරකම් කරන වෙලාවදී එයා සැලසුම් කරන්නේ හොරකම් කිරීම කරන්නේ ගොඩක් වෙලාවට උපේක්ඛා සාගත සිත් වලින් අන්නේ නිසා සෝමනස්ස සිත් වලට වඩා උපේක්ඛා සාගත සිත් බලවත් වෙනවා. මේ ගොඩක් ඒ කියන්නේ බලවත් අකුසල් කර්ම කරන්න පුළුවන් අවස්ථාවක් උපේක්ඛා සාගත සිතට තියෙනවා. එහෙනම් මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊගාවට අපි ලෝභ මූල සිතට කතා කළා. මෙතන අට ලිව්වේ ඊගොල්ලෝ දෝෂ මූල සිත් දෙකනේ. දෝෂ මූල සිත් දෙක ගත්තම දෝෂ මූල සිත් දෙක තියෙනවානේ. දෝමනස්ස සහගත අපි මෙහෙම අංක ලියලා ලියමුකෝ. සිත් දෙක දෝමනස්ස සහගත පටිඝගත සම්පයුත අසංකාරික සිත දෝමනස්ස සහගත පටිඝගත විප්‍රයුත අසංකාරික සිත. එතන මේ නම් ලියන්න ඕනේ. මේ නම් දන්න නිසා ඒ කියන්නේ දේශයක් ඇති වෙන වෙලාවදී පහළ වෙන සිත්. එතකොට මෙතනදී පහළ වෙනවා සර්වචිත්ත සබ්බචිත්ත සාධාරණ හත. මේ හත අනිවාර්යයෙන්ම කකේන්නක වල මේ පහළ වෙනවා ප්‍රීතිය නැතුවනේ. ඊට පස්සේ මොකද දෝමනස්සයත් එක ප්‍රීතිය පහළ වෙන්නේ නැහනේ. ඊට පස්සේ සර්ව අකුසල සාධාරණ හතර පහළ වෙනවා. දැන් මෙතන choice කීයක් තියනවද? 7යි 5යි 12යි 12යි 4යි 16යි 16 ඊට පස්සේ මේක දෝෂ මූල සිතක් නිසා දෝෂේ පහළ වෙනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට දෝෂ ඉස්සා මච්චරී කුක්කුච්ච කියලා හතරක් පහළ. මේ හතර මම ලියන්න. දෝෂය මෙතන දෝෂේ ඊරිසියා මච්චරී කුක්කුච්චේ. එතකොට චෛසික 20යි. මේ ගණන් කරොත් 20ක් එනවා. මම ආයෙමත් කිව්වා සර්වචිත්ත සාධාරණ 7යි පකේන්නක වල ප්‍රීතිය නැතෝ ඉතුරු 5යි සර්ව අකුසල සාධාරණ 4යි
දෝෂ මූල සිතක් නිසා දෝෂයයි. ඊට පස්සේ ඉස්සා මච්චරී කුක්කුච්ච කියන තුන් දෙනා එකතු වුණා 20යි. නමුත් එක මොහොතකදී මෙතන තුන් දෙනාම පහළ වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ඊර්ෂ්‍යාවයි මච්චරයයි කුක්කුච්චය කියන තුන් දෙනා එක මොහොතේ පහළ වෙන්නේ නැහැ. ඒ තුන් දෙනා පහළ වෙන්නේ මේ දේශයත් එක්ක එකවර එකයි. උදාහරණයක් විදියට හිතන්න ඊර්ෂ්‍යාව කියලා කියන්නේ තමන්ට වඩා අනිත් අය දියුණු වෙනවට තියෙන අකමැත්තනේ. ඒක ඊර්ෂ්‍යාව. මච්චරිය කියලා කියන්නේ තමන්ගේ දේ අනිත් අයට ලැබෙනවට තියෙන අකමැත්ත. මම මේ කෙටියෙන් කියන්නේ මේක වෙනම විස්තර කරන්න ඕන කාරණා. ඊට පස්සේ කුක්කුච්චය කියලා කියන්නේ නොකර පින්කම් ගැන පසුතැවිලි වීම, කරපු පව්කම් ගැන පසුතැවිලි වීම. මෙන්න මේ වගේ පසුතැවිලි වෙනවට කියන කුක්කුච්චය කියලා. එතන ඒක ධර්මතා තුනක් නිසා ඒ ධර්මතා තුනම එක මොහොතේ පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙතනින් එක මොහොතේ ඒක චිත්තක්ෂණිකව කතාවක් නා අපි ගන්නෙ. මෙතනින් චෛසික දෙකක් අඩු කරලා චෛසික 18ක් එන්නේ. ඒ 18 වෙන විදිය මම කියන්නම්. සමහර වෙලාවට 17ක් වෙන්නත් පුළුවන්. ඒ වෙන විදිය මම කියන්නම්. මෙතන ලියාගත්තොත් මෙතන සර්වචිත්ත සාධාන 7 අනිවාර්යයි. ප්‍රීතිය හැර ඉතුරු චෛසික ප්‍රකීර්ණකවල ඉතුරු චෛසික පහ අනිවාර්යයි. ඊට පස්සේ මෝහය අහිරික අනුතප්පේ උද්දච්චය කියන අතර අනිවාර්යයි. ඒතකොට මෙතන 16ක් ලිව්වනේ. 17 වෙනි එක තමයි දෝෂේ. ඒතර මෙන්න මේ 17 අනිවාර්යමයි දෝෂ මූල සිතක. සමහර දෝෂ මූල සිත්වලදී ඊර්ෂ්‍යාව පහළ වෙන්න පුළුවන්. එතකොට 18යි. සමහර දෝෂ මූල සිත්වලදී මච්චරිය පහළ වෙනවා. එතකොටත් 18යි. සමහර දෝෂ මූල සිත්වලදී කුක්කුච්චේ පහළ වෙනවා. එතකොටත් 18යි. මෙතන මේ 14 තමයි මේ තුන් දෙනාගේ සුදුසු පරිදි ඒ අවස්ථාවේ පහළ වෙන්නේ. එහෙනම් පත්‍ය වෙනවා දෝෂය මෝහය කියන දෙන්න. පත්‍යෝ පන්න වෙනවා චෛසික ධර්ම 18. 18යි දෝෂ මූල සිතයි. ඊගව සිතේදී මොකද වෙන්නේ? මේ 18ට සාමාන්‍යයෙන් අපි කියන්නේ චෛසික 22යි කියලා. ඒ කියන්නේ සසංඛාරී සිතේ චෛසික 22යි කියනවා. නමුත් ඒක චිත්තක්ෂණිකව ගත්තම මෙන්න මේ අය මේ තුන් දෙනාගෙන් දෙන්නේ කඩු වෙන නිසා චෛසික එන්නේ 20යි. පැහැදිලිනේ? ඒ කියන්නේ මේ තුන් දෙනාගෙන් දෙන්නේ කඩු වුණාම එන්නේ 20යිනේ. එතන ඒක චිත්තක්ෂණික කතාවේදී චෛසික 20යි ගන්නෙ. එහෙනම් මම කියන්නම් ඉසිත කතා කරමු. දෙවෙනි සිත තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පේත අසංකාරික සිත. එතනදී පහළ වෙන චෛසික ධර්ම තමයි මෙන්න මේ ටික. ඒකත් එක්ක දෝෂයයි සමහර වෙලාවට මේ මෙතන ඊර්ෂ්‍යා මච්චරි කුක්කුච්ච කියන තුන් දෙනාගෙන් කෙනෙක් පහළ වෙනවා. තීන මිද්ද පහළ වුණොත් 20යි. එතන ප්‍රත්‍ය වෙන්නේ දෝෂ මොහ ප්‍රත්‍යෝපන්න වෙන්නේ සිත් මේ චෛසික 20යි දෝෂ මූල සිතයි කියන එක්කෙනා. එතන කිසිම ගැටලුවක් මට පේන්න නැහැ. ඊළඟට මෝහ මූල සිත. මෝහ මූල සිතේදී මෝහ මූල සිත් දෙකක් තියෙනවා. එකක් තමයි උපේක්ඛා සහගත. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. ඊට පස්සේ දෙවෙනි එක මම මේ කෙටියෙන් ලියන්නේ උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත. එතන උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිතේදී සර්වචිත්ත සාධාන 7 දෙනා අනිවාර්යයි. ඊට පස්සේ ප්‍රකීර්ණකවල තියෙනවා අදිමොක්ක ඡන්ද පීති කියලා තුන් දෙනෙක් අතහැරලා ඊතුරු තුන් දෙනා. ඒ කියන්නේ ප්‍රකීර්ණක ධර්ම විතක්ක ਵਿਚාර ආදී ප්‍රකීර්ණක ධර්ම තියෙනව නේද? එතන මේ ප්‍රකීර්ණක ධර්ම වල ඒ කියන්නේ ප්‍රකීර්ණක ධර්ම 6ක් නේ තියෙන්නේ. උදාහරණයක් විදිහට මේ විතක්ක ਵਿਚාර අදිමෝක්ක විරිය පීති ඡන්ද කියලා 6 දෙනෙක් ඉන්නවා. ඔය 6 දෙනාගේ 3 දෙනෙක් අයින් වෙනවා. මොකද්ද? අදිමෝක්කයයි ඡන්දයයි ප්‍රීතිය. අදිමෝක්කයේ දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ මේ උපේක්ඛා සාග විචිකිච්ඡා සම්ප්‍රිත සිතනේ. විචිකිච්ඡා සම්ප්‍රිත කියලා කියන බුද්ධ ආදී 8 තැන් ගැන තියෙන සැකේනේ. එතකොට මෙතනදී අදිමොක්කේ විනිශ්චයක් එන්නේ නැහැ. විනිශ්චයක් එන්නේ නැති නිසා සැකේ තුල එන්නේ. ඒ නිසා අදිමොක්කේ කියන චෛසික ධර්මයේ මේ 6 දෙනා තුල පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඡන්දේ කියන්නේ යාට ඒ කැමැත්තක් නැහැ මේ සැකේ තුල ඉන්න. එයා එකකින් ගැලවෙන්න උත්සාහ කරන්නේ. ඊට ඡන්දේ කියන චෛසිකේ පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රීතිය පහළ වෙන්නේ නැහැ. මොකද මේක උපේක්ඛා සාගත සිතක් නිසා. එහෙනම් මෙතන චෛසික ධර්ම 10යි. ප්‍රකීර්ණකොළ 3ක් ඇතුළත් වෙනවා. ඊට පස්සේ අකුසල සාධාරණ 4යි. මේක විචිකිච්ඡා සම්පේත සිතක් නිසා මේ විචිකිච්ඡා සම්පේත සිතක් නිසා මොකද වෙන්නේ? විචිකිච්ඡාවත් පහළ වෙනවා. එතකොට චෛසික ධර්ම 15යි. මම හිතනවා මේ ගැටලුවක් නැහැ. මේ සරලව විස්තර කරන්න නැත්නම් මේ මූලික කරුණු දන්න අයට තමයි මේක විස්තර කරන්නේ. එතකොට මෙතන චෛසික ධර්ම 15 වුණාම මෙතන ප්‍රත්‍ය වෙන්නේ මෝහය. පැහැදිලිද? එතන ප්‍රත්‍යෝපන්නේදී මෙතන මෝහය තියෙන මේ චෛසික
එතන මේ සර්ව අකුසල සාධාරණ ධර්ම හතරක් තියෙනවනේ. එතන මෝහය, අහිරිකය, අනුතාප්පය, උද්ධච්චය කියන හතර දෙනෙක් තියෙනවා. එතකොට මේ සිතේ පහළවම පහළ වුණාට මේ මෝහයට තව හේතු ධර්මයක් නැති නිසා මේ මෝහයේ ප්‍රත්‍ය මේකෙන් පහළෙන් පත්‍ය පන්න කතාවේදී මෝහය අයින් කළා අපි චෛසික ධර්ම 14ක් කතා කරනවා. එතන මේ චෛසික ධර්ම 14යි මෝහ මූල සිතයි කියන 15 තමයි ගන්න. එතන ඇත්තටම මේ සිතේ චෛසික 15ක් පහළ වෙනවා. නමුත් 15ම ප්‍රත්‍යෝපන්න වෙන්නේ නැහැ. 15 මෝහය කියන එක ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යෝපන්න වෙනවා මෝහය අතහැරලා ඊතුරු චෛසික ධර්ම 14. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝ. අකුසලෝ ධම්මෝ කියවම මෝහය, අකුසලස්ස ධම්මස්ස කිව්වම අකුසල චෛසික ධර්ම 14ත් මෝහ මූල සිතත් හේතුපච්චේන පච්චෝ කියන්නේ මෝහය කියන චෛසික ධර්මයේ හේතුප්‍රත්‍ය ශක්තියෙන් තමයි, ඒ කියන්නේ මූල භාවයෙන් තමයි මේ ප්‍රත්‍යෝපන්නයට දායක වෙන්නේ. ඊගාට උපේක්ඛා සම්පයුත්, ඒ කියන්නේ උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුත්ත සිත. එතනදී චෛසික අපි ලියමු 7ක් එනවා, සර්වචිත්ත සාධාරණ 7. ඊට පස්සේ ප්‍රකීර්ණක ධර්ම වල 4ක් එනවා. ඒ තමයි ප්‍රකීර්ණක ධර්ම වල 4ක් එන්න හේතුව තමයි මෙතන ඡන්දයයි පීතියයි විතරයි අතහරින්නේ. අදිමොක්කේ තියෙන උදාහරණයක් විදිහට උද්දච්ච සහගත සිතේදී යම් විනිශ්චයක් තියෙනවා. ඒ විනිශ්චය බලගතුනේ. උද්දච්ච සහගත සිත කියන්නේ විසිරෙන හිතක්. එතකොට විසිරෙන හිතේදී අපි යම් යම් දේවල් දකිනකොට මෙන්න මේ දේ කියලා යම් විනිශ්චයක් තියෙනවා. නමුත් අර මේ උද්දච්චයේ, ඒ කියන්නේ මෝහයේ අධික නිසා, ඒ ඒකාග්‍රතාවයේ දුබල නිසා මොකද වෙන්නේ? ඒ සිත විසිරිලා විනිශ්චය කරාත් ඒක අපිට ගොඩක් මතක හිටින්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි පාරේ යනකොට අපිට ලස්සන දේවල් තියෙනකොට අපි මේ දේවල් වල ඇලෙනවා. එතකොට ඒක ලෝභ මූල සිතක්. අපිට කාත් එක්ක හරි බස් එකේ යනකොට ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට ගෙදර ආවම වුණත් ඒක මතකයි. අන්න ඒක දේශ මූල සිතක්. එතකොට ඒ අතර යම් දේවල් අපි දැක්කත් ඒක ලොකුවට අපිට මතක නැහැ. සමහර අවස්ථාවල තියෙනවා ලෝභ මූල සිතු, දේශ මූල සිතු පහළ වෙන්නේ නැතුව පාරේ යනකොට සමහර වෙලාවට ගස් කොළන් අපිට දකින්න ලැබෙනවා. මේ දේවල් අපි දකිනවා. නමුත් ඒ ඔස්සේ ලෝභ මූල, දේශ මූල සිතක් පහළ වෙන්නේ නැහැ. අඩුම තරමේ කුසල් සිතක්වත් පහළ වෙන්නේ නැති අවස්ථාවකට තියෙනවා. අපිට දැක්ක කියලා මතකයි. නමුත් මොකද්ද පහළ වෙච්ච සිත කියලා සමහර කෙනාට අපිට අදහසක් නැහැ. අන්න ඒ වෙලාවට බොහෝ විට පහළ වෙන්නේ මෙන්න මේ උපේක්ඛා සාගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. එතනදී මේ දකින්න අරමුණ ගැන විනිශ්චයක් තියෙනවා. නමුත් ඒක මේ මනසේ පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ අපිට නැවත නැවත මතක් කරන්න තරම් බලවත් ඒ ආරම්භණය ගන්නෙ නැහැ, ඒකාග්‍රතාවයේ බලවත් නැති නිසා. නමුත් මෙතනදී මට කියන්න ඕනුනේ මෙතනදී අදිමොක්කේ කියන ධර්මයේ පහළ වෙනවා. පහළ වෙන්නේ නැතුව නෙමෙයි. ඊට පස්සේ මෙතන 4ක් තියෙනවානේ 11යි. ඊට සර්ව අකුසල සාධාරණ 4, ඒ 4ත් එක 15. එතකොට මේ 15 මේ සර්ව අකුසල සාධාරණ 4 මෝහය තියෙන නිසා ප්‍රත්‍යෝපන්න කතාවේදී අපි මෝහය අයින් කරනවා. ඒ නිසා මෙතනදී අපි ගන්නේ උපේක්ඛා සාගත සිත ගත්තම, ඒ කියන්නේ උපේක්ඛා සාග උද්දච්ච සම්ප්‍රයුක්ත සිත ගත්තම අකුසලෝ පාළි අපි කියමු අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ කියවම ප්‍රත්‍ය තමයි මෝහය, තනි ප්‍රත්‍ය. මෝහය කියන තනි ප්‍රත්‍ය. අකුසලස්ස ධම්මස්ස කියවම පත්‍යෝපන්න වෙන්නේ මොකද්ද? මෝහ මූලයේ මෝහය වර්ජිත ඊතුරු චෛසික ටිකනේ. ඊතුරු චෛසික ධර්ම 14යි මෝහ මූල සිතයි. එහෙනම් අන්න ඒ ටික තමයි පත්‍යුප්පන්න. හේතුපච්චේන පච්චය කියවම මූල භාවයෙන් තමයි මේ පත්‍යුප්පන්නයට දායක වෙන්නේ. එහෙනම් මම හිතනවා මේ අද පාඩම පැහැදිලි වෙන්න ඇති කියලා. මෙතන කිසිම ගැටලුවක් නැහැ. එතකොට එහෙනම් අපි දැනට කතා කළේ එක පාළියයිනේ. එතකොට විදි පාළි. අපි අනුවාද පාළියක් කියලාම නතර කරමු. ලියලිවල සාකච්ඡා කරමු. සමායන අකුසලනේ, අපි අකුසලනේ කතා කරන්නේ. එතන කලින් කියපු එකක්වත් මතක නැති වුණාට කමන්නේ. දැන් මෙතන මෙන්න මේ කියන ටික මතක තියාගන්න. මම එකපාරක් කියන්නම්. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චය. අකුසලෝ ධම්මෝ කිව්වම
මේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල හේතු තුන් දෙනා. අකුසලස්ස ධම්මස්ස කියව අකුසල සිත් 12 චෛසික ධර්ම 27. හේතු පච්චේන පච්චෝකම හේතුපත්ති ශක්තියෙන් තමයි මෙයාට දායක වෙන්නේ. ඔක තමයි විධිපාළි. ඊට පස්සේ අනුවාද පාළි අපි ලියාගමු. අකුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ අකුසලා හේතු කියවම මේ තුන් දෙනාම තමයි ගන්න. ඒ කියන්නේ මේ විධිපාළිය දැන් අනුවාද පාළිය හදන්නේ මේ විධිපාළියේ තියෙන ස්වરૂප මේ ස්වરૂපාර්ථ පාදක කරගෙන තමයි අනුවාද පාළිය හදන්නේ. ඒ කියන්නේ අකුසලෝ ධම්මෝ කියන එකේ ස්වરૂපාර්ථ තමයි ලෝභ දෝෂ මොහ. අන්නේ අනුව තමයි විධිපාළිය හැදුවේ මොකද්ද? අනුවාද පාළිය හදන්නේ අකුසලා හේතු කියලා. ඊට පස්සේ අකුසලස්ස ධම්මස්ස කියන එකේ ස්වરૂපාර්ථමයි සම්පයුත්තෝ ඛණ්ඩය. අන්නේ නිසා සම්පයුත්ත කාණ ඛණ්ඩාණං කියලා ස්වરૂපාර්ථ අරගෙන අනුවාද පාළි නිර්මාණය කරනවා. පැහැදිලිනේ? එතන මේ සම්පයුත්ත කාණ ඛණ්ඩාණං කිව්වම මෙන්න මේ ටික ඛණ්ඩ අනුව බෙදෙනවා. මෙතන තියෙන වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි ඊතුරු චෛසික 25 සංස්කාර ස්කන්ධයයි සිත් 12 විඥාන ස්කන්ධය. ඔය විදිහට බෙදන්න පුළුවන්. සම්පයුත්ත කාණ ඛණ්ඩාණං හේතුපච්චේන පච්චයෝ කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය ශක්තියෙන් තමයි මේ ස්කන්ධ හතරට ලෝභ දෝෂ මෝහ කියන තුන් දෙනා දායක වෙන්නේ. එහෙනම් මම හිතනවා මේ කාරණාව පැහැදිලි ඇති කියලා. එහෙනම් කල්පනා කරගන්න අද දවසේ අපි සාකච්ඡා කළේ මෙන්න මේ අකුසල පැත්තේ විධිපාළියයි අනුවාද පාළියේ පමණයි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.